අපි ප්‍රෞඩ ඉතිහාසයක් තිබ්බ ජාතියක්. ඉතින් අපේ ප්‍රසන්ටේෂන් එකට අද මෙතෙන්ට ආපු සියලු දෙනාම පිළිගන්නවා. ජාතික ආර්ථිකයට අගයක් එකතු කරන්න, දේශීයත්වය අගයන්න, දේශීය නිෂ්පාදන වලට වටිනාකමක් එකතු කරන්නට, දේශීය නිෂ්පාදන භාවිතා කරලා අන් අයට හඳුන්වා දෙන ස්වාධීන ව්‍යවසායකයෙක් වෙලා මූල්‍යමය නිදහස ලබා ගන්නට අපිත් සමග අත්වැල් බැඳ ගන්න කියලා ආරාධනය කරන ගමන් අපි අපේ ආයතනය ගැන පුංචි හැඳින්වීමක් කරනවා. හර්බ්ලයින් කියන ආයතනය අපේ ආයතනය රූපලාවන්‍ය නිෂ්පාදන, හර්බල් ටී සහ ආහාර පෝෂණ අතිරේක ඍජුවම පාරිභෝගිකයන්ට අලෙවි කරන ආයතනයක්. අපි 2020 දී ඖෂධ නිෂ්පාදනාගාරයක් ලෙස ප්‍රථම වාරට ආයුර්වේද සංස්ථාවේ ලියාපදිංචි ලබා ගත්තා. අපේ ප්‍රචාරණ විකුණුම් කටයුතු එකම බෙදා හැරීමේ කටයුතු අපේ ආයතනයේ ඉන්න ස්වාධීන අලෙවි නියෝජිතයන් එහෙම නැත්නම් ස්වාධීන ව්‍යවසායකයන් මගින් තමයි වෙන්නේ. මේකෙදී ප්‍රචාරණ හා විකුණුම් එහෙම නැත්නම් ප්‍රචාරණ විකුණුම් හා බෙදා හැරීම් කටයුතු සඳහා අපේ ආයතනයේ වෙන් කරන මුදල් අලෙවිකරුවන්ගේ දක්ෂතා මට්ටම අනුව ඔවුන්ගේ කැප වෙන ප්‍රමාණය අනුව ප්‍රතිශතයක් ලෙස ආදායමක් විදිහට අපි ගෙවනවා. මේක තමයි herbline.lk කියලා කියන්නේ. ඉතින් මම කැමති මේ ජාතික කර්තව්‍යයට රටේ ආර්ථිකයට අගයක් එකතු කරන්න, මූල්‍යමය නිදහස ලබා ගන්න, ස්වාධීන අලෙවිකරුවෙක් ව්‍යවසායකයෙක් ලෙස herbline.lk කණ්ඩායමට එකතු වෙන්න අද පැමිණි දේශීයත්වය අගයන ශ්‍රී ලංකා ලක්මාතාවට ආදරය කරන අපේ රටේ මුදල් පිටරට යනකොට ඒක නවත්ව ගන්න ඒකට ලොකු කැක්කුමක් තියෙන ඔබ සියලු දෙනා මම ආදරයෙන් පිළිගන්නවා. අද දින ඔයා ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කිරීමට තීරණය කරපු එක ඔබට ඉහළ ආදායමක් ලබා ගැනීමේ මාර්ගය ලැබෙන අතර ජාතියක් විදිහට අපිට අහිමි වෙලා ගිය දියුණුව නැවත ලබා ගැනීමට ඔබේ මට්ටමින් ඔබේ හැකි මට්ටමින් අගයක් එකතු කරන්න ඔබට අවස්ථාවක් සැලසෙනවා. මම කැමති 1950ත් 2020ත් අතර ජාතියක් විදිහට අපි ගමන් කරපු තැන ඔයාලට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. අතරම අද මේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන් මම වෙනදාට කරන ප්‍රසන්ටේෂන් එකට වඩා වෙනස් විදිහකට තමයි කරන්න හිතුවේ. ඉතින් අපේ පරණ අයත් ඉන්නවා. එයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඒ අතර එයාලටත් වටිනවා මේ වගේ කරුණු ටිකක් දැනගන්න තියෙන එක. මොකද අපි ජාතියක් විදිහට ඉස්සරහට යද්දී අපි හිටපු තැන සහ අද ඉන්න තැන ගැන අපිට අදහසක් තියෙන්න ඕනේ. අපි හැමදාම සැලසුමක් නැතුව අපේ ජීවිතය සැලසුම් කරන්න නැතුව යනවා වගේ මේ රටත් සැලසුමක් නැතුව ගිහිල්ලා තියෙන හින්දා තමයි මේ විදිහට අපිට අද අපේ දියුණුව කඩාකප්පල් වෙලා තියෙන්නේ. 1950 දී ශ්‍රී ලංකාව, ජපානය, සිංගප්පූරුව මෙන්න මේ කියන රටවල් තුනේ සංසන්දනයක් අපි කරොත් මේ ඒක පුද්ගල ආදායම කියන්නේ එක් පුද්ගලයෙක් ලබා ගන්න ආදායම ඇමරිකානු ඩොලර් වලින් මේ කතා කරන්නේ 1950 දී සිංගප්පූරුවට තිබ්බේ ඇමරිකානු ඩොලර් 30යි එක පුද්ගල ආදායම. ලංකාව කොතනද ඉඳලා තියෙන්නේ 89ක් කරන් තියෙනවා. ජපානයට වඩා එකයි අඩු ඩොලර් එකයි අපි අඩුවෙන් ඉඳලා තියෙන්නේ. අපි 2000 දී ලංකාව ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 840යි, ජපානයේ 32000යි, සිංගප්පූරුව 28000යි. ඉතින් මේ සිංගප්පූරුව 2015 දී ජපානයත් බීට් කරලා දිනවා. ජපානයත් ඉස්සර කරගෙන ගිහිල්ලා තියෙනවා 56319යි. ජපානයේ 34871යි. අපේ ලංකාව අපේ මේ අපි ජාතියක් විදියට අපේ කඩාවැටීම 3847කින් පෙන්වනවා. ඒක 2020 දී අපිට ඒක පුද්ගල ආදායම තියෙන්නේ 3950 ඇමරිකානු ඩොලර්, ජපානයේ 47600යි, සිංගප්පූරු 54500යි. මම මේ ඔක්කොම මූල්‍ය තොරතුරු ගත්තේ අන්තර්ජාලයේ නෙට්වර්ක් එක ස්ලෝ හින්දා ඇහෙනවා මදිද මාව? සංජීව බ්‍රදර් ඇහෙනවා පටන් ගන්නවා. නෝනේ? ඔව්. right. okay. එතකොට මේ අපිට මේ වගේ තත්ත්වයක් ඇති වුණේ ඇයි? අපි අද මෙතනට එකතුනේ ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා එහෙම නැත්නම් ව්‍යාපාර අදහසක් ගැන කතා කරන්න.
ඒ ව්‍යාපාර අදහස ගැන කතා කරන්න කලින් මේ රටක් විදිහට අපේ ව්‍යාපාර බිඳ වැටිලා ව්‍යාපාර නැත්තරම නැති වෙලා ගිහිල්ලා අපිට වෙච්ච දේ ගැන අපි අදහසක් තියෙනවා. මොකද අපි ආර්ථික කටයුත්තකට තමයි යොමු වෙන්න හදන්නේ. ඒතර මේකේ වැරදිකාරය කවුද? මම දන්නවා. වැරදි කවුද කියලා කිව්ව ගමන් ඔයාලට ඔළුවට එන්නේ දේශපාලඥයෝ තමයි මේ රට කෑවි කියන එක. ඇත්තම කතා කරනවා නම් මේ දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා අපි අපේ පැත්තට ඇඟිල්ල දික් කරන්න වෙනවා. මොකද අපි පුද්ගලිකව අපි අපෙන් වෙන්න ඕන යුතුයකම අපි ඉෂ්ට කරලා නැහැ. සුද්ධ ලංකාවෙන් යද්දී අපි හැමදෙනාම ඔවුන්ගේ යටතේ තියාගන්න පුළුවන් විදිහට අපේ මනස හදලා ගියේ. right? අපි තාමත් ඉගෙන ගන්නේ ඔවුන් හදලා ගියපු අධ්‍යාපන ක්‍රමය යටතේ. අපිට හැමදාම උගන්වන්නේ හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න කියලා. හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරන්න. අපේ අම්මා හැමතිස්සෙම කිව්වේ ඔබ හොඳට ඉගෙන ගනින්. කොල්ලෝ ඔබ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරපන් කියලා. right? ඒතර මම A level ඉවර වෙලා කැම්පස් යද්දිත් කිව්වේ කැම්පස් ගිහලා හොඳට ඉගෙන ගනින් කොල්ලෝ හොඳ ජොබ් එකක් කරන්න ඕනේ. right? හැබැයි අපිට කවදාකවත් අපේ ඉස්කෝලේ ටීචර්වත් අපේ අම්මවත් තාත්තවත් කිව්වේ නැහැ හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න ව්‍යවසායකයෙක් වෙන්න කියලා. මේ ව්‍යවසායකයන් නැති එක තමයි අපේ රටේ දියුණුවක් නැති වෙලා තියෙන්නේ. ලෝකයේ ප්‍රධානම ධනවතුන් 8 දෙනා ඉන්නේ ඇමරිකාවේ. ඒතර මේ ලෝකයේ ප්‍රධාන ධනවතුන් 8 දෙනා අතේ තමයි ලෝක ආර්ථිකය රඳා පැවතින්නේ. ඒතර මේ ව්‍යවසායකින් වැඩි ප්‍රමාණයක් ඉන්න නිසා දැන් මේ දවස්වල Facebook එකේ කතා බහ යනවනේ කවුද මට නම මතක් වෙන්නේ නැහැ. හරි කොහොමුණත් මේ ප්‍රධාන වශයෙන් මේ ඇමරිකාවේ මේ ඉන්න ව්‍යවසායකයෝ නිසා තමයි මේ ඇමරිකාව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් රටවල. ඒතර මේ ඔයා බැලුවොත් එහෙම පිට රටවල් සුද්දන්ගේ ළමයි O level වලින් පස්සේ යාලා රැකියාවක් කරන ගමන් තමයි ඉගෙන ගන්න. හැබැයි අපි තාමත් අපේ ළමයිට කියන්නේ A level වලින් පස්සෙත් නෑ ජොබ් එකක් හොයාගන්න ඔබ ගෙදරට වෙලා හිටපන් මම ඉන්නවනේ කන්න දෙන්න ඔබට. මෙන්න මේ වගේ මානසිකත්වයක් තමයි අපි හදලා දීලා තියෙන්නේ. හරි? හැබැයි ඔබ ධම්මික පෙරේරාගේ ජීවිත කතාව ඇහුවොත් එයාට සල්ලි තිබ්බත් එයා O level ඉවරච්ච ගමන් බිස්නස් කරන්න පටන් ගත්තා. right? මම A level ඉවරච්ච ගමන් ජොබ් එකක් පටන් ගත්තා. right? ඒතර මේ ගොඩක් ව්‍යවසායකයෝ මේ විදිහට අර පරණ ගතානුගතික විදිහට හිතුවේ නෑ වෙනස් වෙලා තියෙනවා. දැන් අපි පිටරට නිෂ්පාදන අගය කරනවා අපේ ඔලුවටින් තියාගෙන. හැබැයි සුද්දා එහෙම නැත්නම් අපි ගත්තොත් ඉන්දියන්ස්ලා යාළගේ ප්‍රොඩක්ට්ස් ගැන තමයි යාළා විශ්වාස කරන්නේ. නමුත් අපි ඉන්නේ හැමදාම පිටරටවල් වලින් ගෙන නිෂ්පාදන ගැන ඔලුවේ තියාගෙන. අපි අපේ දෙයක් පටන් ගත්තත් අපි ඒ ගැන අවධානයක් නැහැ. අපි හිතන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වෙලා අපි කොහොමද මේ ජාතියක් ඉදිරි ඉස්සරහට යන්නේ? ව්‍යවසායකත්වය නැතිකම අපේ රටට ලොකු අඩුවක් වෙලා තියෙනවා. මේ අපි හැමදාම හීන මැව්වා ලොකු ජොබ් එකක් කරලා ණය වෙලා ලස්සන ගෙයක් හදාගෙන ලස්සන කාර් එකක් අරගෙන හැමදාම ණය වෙලා ජීවත් වෙනවා. දැන් බලන්න අපේ මිනිස්සෙක් කවුරු හරි වෙඩින් එකක් ගත්තොත් ණය වෙලා වෙඩින් එක ගන්නවා අවුරුදු ගාණක් ණය ගෙවන්නවා. ආසියාවේ ධාන්‍යාගාරයේ විදිහට ඉහළින් හිටපු අපි අද අපේ ඉපදෙන ළමයා රුපියල් ලක්ෂ 7ක් වෙන රටවල් වලට ණය වෙලා තමයි ඉන්නේ. මොකද්ද මේකට හේතුව? අපි ජාතියක් විදියට නැගී හිටින්න නම් ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය ඉහළ නම් වන්න ඕනේ. ව්‍යවසායකයෝ බිහි කරන්න ඕනේ. රටේ දේශීය නිෂ්පාදන අගය කරන්න ඕනේ. පිට රට වලට නිෂ්පාදන වලට අපේ මුදල් ගලාගෙන යන එක නවත්තන්න ඕනේ. ඉතින් මේ වගේ කරුණු කාරණා ගැන ඔබ සිහිය තියාගන්නවා නම් ඔබේ ව්‍යවසායකත්ව ගුණාංග ඔබ ඉස්සරහට ගේනවා නම් අපේ පුද්ගලික දියුණුව වගේම රටේ ජාතික දියුණුවත් අපිට සලසා ගන්න පුළුවන්. ඉතින් herbline.lk මගින් ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා ආයෝජනයක් කරන්නේ නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා මට බිස්නස් එකක් පටන් ගන්න විදියක් නැහැ. මට ආයෝජනය කරන්න මුදල් නැහැ, කැපිටල් එකක් නැහැ කියලා. ඔන්න අපි අවස්ථාවක් දීලා තියෙනවා ඔයාලට. herbline.lk මගින් කිසිම කැපිටල් එකක් අවශ්‍ය නැහැ. ඔබට ආයෝජන මුදලක් අවශ්‍ය නැහැ. හැබැයි ඔබට 50%ක ලාභ කොටසක් අරගෙන දක්ෂ ව්‍යවසායකෙක් විදිහට ඉස්සරහට යන්න ඔබට හැකියාව අරන් දීලා තියෙනවා. ඔයාගේ උනන්දුව කැපවීම උත්සාහය මත ඔයාට ලැබෙන ආදායම තීරණය කරන්න පුළුවන්. ඔයාට අසීමිත උපයන්න පුළුවන්. ඒ වගේ
ඔබ අපේ ආයතනයත් එක්ක එකතු වුණොත් ඇත්තටම විදේශීය නිෂ්පාදන පස්සේ යන අපේ මිනිස්සුන්ට මේක ගැන පහදලා දීලා අපේ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා අපේ රටේ මුදල් අපේ රටේ තියාගෙන යන්න ජාතික වශයෙන් ජාතික දියුණුව වෙනුවෙන් ඔබට යමක් කරන්න හැකියාවක් මේ හරහා ඔබට ලැබෙනවා. ඉතින් herbline.lk එකත් එක්ක ජීවිතේ ජය ගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන අතර මගේ ප්‍රසන්ටේෂන් එක ඉදිරියට කරගෙන යනවා. එහෙනම් දැන් අපි ඇත්තටම ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්නේ. ආර්ථික කටයුත්ත. ඉතින් මේ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනාට අපි ව්‍යවසායක කියනවනේ. එහෙනම් ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ව්‍යාපාරයක් කරන කෙනෙක්ට. එහෙම නැත්නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක කළමනාකරණය කරලා ලාභ හොයන කෙනෙක්ට. ලාභ පරමාර්ථයෙන් නිෂ්පාදන සාධක කළමනාකරණය කරන කෙනෙක්ට අපි කියනවා ව්‍යවසායකයෙක් කියලා. දැන් අපේ බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ නිෂ්පාදන සාධක නැතුව ව්‍යවසායකයෙක් වෙන්න බෑ. මේකේ අමාරුයි. දැසියුම් වේ ඕලෙවල් ඉවරෙච්ච ළමෙක්ට අතේ සල්ලි නැහැ බිස්නස් එකක් පටන් ගන්න. අපි කිව්වට. රයිට්? ඒතකොට ඒ ලෙවල් ඉවර වෙච්ච ළමෙක්ට යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න ළමෙක්ට සල්ලි නැහැ. රයිට්? එතකොට part time ජොබ් එකක් කරන අතර පොඩි බිස්නස් එකක් පටන් ගන්න අපේ කට්ටියට සල්ලි නැත්නම් ඔන්න අවස්ථාවක් දීලා තියෙනවා. කිසිම නිෂ්පාදන සාධකයක් නැතුව අන්තර්ජාලය හරහා ඔබට ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන හැටි. උතර ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ අරමුණක් ඇතිව පාරිභෝගික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට සීමිත සම්පත් භාවිතා කරමින් භාණ්ඩ සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, ප්‍රචාරණය, අලෙවි වගේ මේ වගේ සම්බන්ධ වෙච්ච සම්පූර්ණ ක්‍රියාවලියකට. එහෙනම් ඔබ සම්බන්ධ වෙන්න යන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියකට. භාණ්ඩ නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි මේ වගේ ලොකු ක්‍රියාවලියකට. ඔබට මේ රූප සටහන දැක්කොත් ඔබට හිතා ගන්න පුළුවන් මේ ව්‍යාපාරයක ක්‍රියාවලිය. දැන් මම මෙතන උදාහරණයක් විදියට අරන් තියෙන්නේ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක්නේ. හරි. ඔන්න ඔබ හොඳින් බලාගන්න මේ සංකල්පය. මේ සංකල්පය ඔබට හරිම වැදගත්. අපි අද කතා කරන්න යන කාරණාව සම්බන්ධයෙන් මේ සංකල්පය බොහොම වැදගත්. රයිට්? මම මේ ව්‍යාපාරයක් සිද්ධ වෙන ආකාරය පෙන්වන්නේ. රයිට්. ඔන්න මැනුෆැක්චරර් ඉන්නවා. භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනය. මෙයා රුපියල් 300කට භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. දැන් මේ අපි රූපලාවන්‍ය නිෂ්පාදන වගේ දේවල්නේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා මම රූපත් ගත්තේ ඒ විදිහට. එතකොට මේ රුපියල් 300ට නිෂ්පාදනය කරන භාණ්ඩය පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 1000කට. හොඳට බලන්න. රුපියල් 300කට නිෂ්පාදනය කරන භාණ්ඩය පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 1000ට. එතකොට මේ රුපියල් 300ට නිෂ්පාදනය කරන භාණ්ඩය නිෂ්පාදන ආයතනය පළමු අතරමැදියට දෙන්නේ රුපියල් 600කට. රයිට්? මේ ඩිස්ට්‍රිබියුටර් ප්‍රාදේශීය වශයෙන් ඉන්න ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්ට රුපියල් 600කට දෙනවා. එතකොට මේ අතර ලාභය කීයද? රුපියල් 300යි. ආයතනයේ ලබා ගන්නේ රුපියල් 300ක ලාභයක්. එතකොට මේ ඩිස්ට්‍රිබියුටර් රුපියල් 100ක ලාභයක් තියාගෙන තොග වෙලෙන්දාට භාණ්ඩ ලබා දෙනවා. තොග වෙලෙන්දා තව රුපියල් 100ක් ලාභ තියාගෙන සිල්ලර වෙලෙන්දාට මේ භාණ්ඩ ලබා දෙනවා. සිල්ලර වෙලෙන්දා රුපියල් 200ක් ලාභ තියාගෙන පාරිභෝගිකයන්ට රුපියල් 1000ට භාණ්ඩ අලෙවි කරනවා. right? එතකොට අපේ ලංකාවේ ඕනම ව්‍යාපාරයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නිෂ්පාදන සමාගමක මේ ක්‍රියාවලිය මෙහෙමම තියෙනවා. right? එතකොට රුපියල් 600ට මේගොල්ලෝ විකුණනවා අපේ අතරෙද්දි රුපියල් 1000ක්. ඒ කියන්නේ රුපියල් 400ක් මේ අතරමැදියෝ අතර බෙදිලා ගිහිල්ලා. right? මේ අතරමැදියෝ අතර බෙදිලා ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි. ආයතනයේ ලබා ගන්න මේ රුපියල් 300 ලාභයෙන් ආයතනයේට ඇත්තටම net profit විදියට යන්නේ. ශුද්ධ ලාභ විදියට යන්නේ එක නිෂ්පාදනයෙන් රුපියල් 100යි. මම මේ එක ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරන්නේ. හොඳේ. එක ප්‍රොඩක්ට් එකක් රුපියල් 300ට හදනවා. ඒක පාරිභෝගිකයා අතර යන රුපියල් 1000යි. එතකොට නිෂ්පාදකයාගේ මාකට් එකට විකුණන්නේ 600ට. හැබැයි අපේ අතරෙද්දි රුපියල් 1000ක්. ඒ කියන්නේ රුපියල් 400ක් මේ අතරමැදියෝ බෙදාගෙන. හරිනේ? එතකොට මේ ලාභය නිෂ්පාදන සමාගම තියාගත්තු ලාභය රුපියල් 300න් 100ක් සමාගම තියාගෙන ප්‍රචාරණ ආයතන වලට TV stations වලට ඇඩ්වර්ටයිස්මන්ට් වල ඉන්න නිරූපණ ශිල්පීන්ට රුපියල් 150ක් වියදම් කරනවා. එතකොට මෙතනින් 150ක් ගියම තව රුපියල් 50ක් ඉතුරු වෙනවා.
ඒක සේල්ස් කරන කට්ටියට දෙනවා. right? sales representatives ලා එයාලට salaries commission මේ වගේ. එහෙනම් බලන්න හරියටම බැලුවොත් ඔයා මේ රූප සටහනේ සාමාන්‍ය අපේ රටේ යන ව්‍යාපාරික ස්වභාවය ආයතනයේට රුපියල් 100යි ලාභ ලැබෙන්නේ. මගේ මේකක් තියෙන්නේ මොනවද? ආයතනයේ රුපියල් 100යි ලාභ ලැබෙන්නේ. හැබැයි ඉතුරු සියලුම මුදල් අතරමැදියන්ට සහ වෙනත් උපකාරක සේවා සපයන ආයතන වලට ගෙවන්න සිද්ධ වෙනවා. right? උපකාරක සේවා සපයන ආයතන වලට ගෙවන්න වෙනවා. එතකොට නිෂ්පාදනය පිරිවැය රුපියල් 300යි සමාගම තියාගන්න ලාභය රුපියල් 100යි. එතකොට රුපියල් 400යි. මේ රුපියල් 400ක් පිරිවැය වෙන භාණ්ඩයක් අපේ අතට ලැබෙන රුපියල් 18. ඒ කියන්නේ එතන ඉඳන් මේ රුපියල් 600ම මේ අතරමැදියන්ට තමයි බෙදලා යන්නේ. මේක තමයි සාමාන්‍ය ව්‍යාපාරයක භාණ්ඩ බෙදා හැරීමේ ව්‍යාපාරයක ස්වභාවය. හොඳට ඔළුවේ තියාගන්න මේක. එහෙනම් ඔබට මම මේ කිව්ව කතාව තමයි මෙතන තියෙන්නේ. මේ ප්‍රසන්ටේෂන් එක PDF එකක් විදිහට ඔබට අපි එවනවා හෙට. එතන මේක ඔබට තනියෙන් කියවලා තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. සාරාංශය අපි බැලුවොත් රුපියල් 300ක් පිරිවැය වෙන භාණ්ඩය රුපියල් 100ක් විතරක් ලාභ තියාගෙන ඉතුරු රුපියල් 600ම අතරමැදියන්ට හා නිකුත් උපකාරක සේවා සපයන ආයතන වලට ගෙවන්න සිද්ධ වෙලා තිනවා මේ හැම ආයතනයකටම. එහෙනම් අපි ටිකක් වෙනස් විදිහට මේ බිස්නස් එක ගැන හිතුවොත් මෙන්න මේ විදිහට මම රූප සටහනක් හැදුවා හර්බ්ලයින් ව්‍යාපාරය අපි කරගෙන යන විදිය. අපි ඍජුවම පාරිභෝගිකයට භාණ්ඩය ලබා දෙනවා. අපි රුපියල් 300 තමයි භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ. අපි භාණ්ඩය ලබා දෙන්නේ රුපියල් 1000ට තමයි. පාරිභෝගිකයා අපිට රුපියල් 1000ක් භාණ්ඩය වෙනුවෙන් ගෙවනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් නෑ මෙතන. එහෙනම් අර ඩිස්ට්‍රිබියුටර්ට ගෙවපු ප්‍රොෆිට් එක අපිට ගෙවන්න වෙන්නේ නෑ. තොග වෙලෙන්දෙක් නෑ අපිට. එහෙනම් මේ තොග වෙලෙන්දට ගෙවපු මුදල ගෙවන්න වෙන්නේ නෑ අපිට. සිල්ලර වෙලෙන්දෙකුත් නෑ. සේල්ස් කරන කට්ටියට අපිට බීදමකුත් නෑ. ප්‍රචාරණය අපි කරන්නෙත් නෑ. එහෙනම් මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න යන රුපියල් 300යි අපේ සමාගම තියාගන්න රුපියල් 100යි කියන්නේ රුපියල් 400යි. භාණ්ඩය අපි විකුණන්නේ රුපියල් 1000ට. එහෙනම් රුපියල් 600ක් මෙතන ප්‍රොෆිට් එක තියෙනවා. අපි අපේ ව්‍යාපාරෙදී සිද්ධ කරන්නේ මේ රුපියල් 600 ප්‍රොෆිට් එක ඔබ අපිත් එක්ක එකතු වෙනවා නම් ඔබ අපේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදියට, තොග වෙලෙන්දෙක් විදියට, රීටේලර් කෙනෙක් විදියට, සේල්ස් පර්සන් කෙනෙක් විදියට, ඇඩ්වර්ටයිසින් කරන කෙනෙක් විදියට අපිත් එක්ක එකතු වුණාට පස්සේ අපි ඔබගේ දක්ෂතාවය මත මේ රුපියල් 600 විවිධ ප්‍රතිශතයන් වලින් ඔබට බෙදලා දෙනවා. මේක තමයි අපේ බිස්නස් එක. මේක තමයි ඔබට ලැබෙන ව්‍යාපාර අවස්ථාව. මම ඔබට පැහැදිලි කරන්නම් ඔබට මේ ලාභය බෙදෙන්නේ කොහොමද කියලා. ඔබට මේ ලාභය බෙදෙන්නේ කොහොමද කියලා. right? දැන් ඔන්න ඔළුවේ තියෙන්න ඕනේ අපි භාණ්ඩේ නිෂ්පාදනය කරන්න යන්නේ රුපියල් 300යි. සමාගම තියාගන්නේ රුපියල් 100ක ලාභයක්. එහෙනම් 300යි රුපියල් 400යි. භාණ්ඩය අලෙවි කරන්නේ 1000ට නම් රුපියල් 600ක මුදලක් අපි මේ කට්ටියට ගෙවන්නේ නැතුව මේ ඇඩ්වර්ටයිසින්, මේ හෝල්සේල්, මේ රීටේල් මෙයාලට ගෙවන්නේ නැතුව ඔබට ගෙවනවා නම් ඔබට කොහොමද මේක ලැබෙන්නේ? ඔබ බිස්නස් එකක් තමයි අපිත් එක්ක කරන්න එකතු වෙන්නේ. එහෙනම් මේ බිස්නස් එකෙන් ප්‍රොෆිට් එක කොහොමද ඔබට ලැබෙන්නේ? මෙන්න මේක තමයි ඔබට මේ රූප සටහනෙන් දකින්න පුළුවන් වෙන්නේ. මේ රූප සටහනෙන් ඔබට දකින්න පුළුවන් වෙන්නේ අන්න ඒක. මම ඔබගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් මේ පැහැදිලි කිරීම කරලා right මේ බිල් ගේට්ස් ගැන තමයි අත්‍තරම අමන්දා අපි මට නම අමතක වුණා. right මම මේක ගැන සාකච්ඡා කරලා ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හර්බ්ලයින් ව්‍යාපාර ක්‍රියාවලිය හරහා ඔබට ලාභය හිමි වෙන ආකාරය තමයි ඔබට මම මේ පෙන්වන්න යන්නේ. right ඔබ අපිත් එක්ක එකතු වෙනවා. මෙන්න මෙතනින්. right මේ තියෙන්නේ අපේ සමාගම herbline.lk. අපි ඔබට මේ භාණ්ඩය ලබා දෙනවා. ඔබට මේ භාණ්ඩය ලබා දෙන්නේ අපි 120ක ලාභයකට. ඒ කියන්නේ ඔබ භාණ්ඩයක් අපෙන් අරගෙන අලෙවි කරද්දී ඔබට 120ක ඍජු ලාභයක් ලැබෙනවා. 120ක ඍජු ලාභයක් ලැබෙනවා. right ඔබ තව ඔබගේ නියෝජිතයෙක් දැන් මේ බලන්න මේ ව්‍යාපාරයේ ගියේ කොහොමද කියලා මේ බලන්න
දැන් මෙතන ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් ඉන්නවා. එයාට සමාගම බඩු දෙනවා. ප්‍රොඩක්ට් එක දෙනවා. දැන් ඔබ මෙතනට එකතු වෙනවා කියන්නේ ඔබ ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. ඔබගේ ව්‍යාපාරේ ඩිස්ට්‍රිබියුටින් බෙදා හැරීම. දැන් මේ ඩිස්ට්‍රිබියුටර් තනියෙන් මේක කරේ නෑනේ. එයා තොග වෙලෙන්දෙක් මෙතනට දාගත්තා. රයිට්? තොග වෙලෙන්ද තනියෙන් මේක කරේ නෑනේ. එයා සිල්ලර වෙලෙන්දෙක් මෙතනට දාගත්තා. ඒ වගේ ඔබත් මේක තනියෙන් කරන්න අවශ්‍ය නෑ. ඔබට 120ක ලාභයක් අපි මෙතනින් දෙනවා. ඔබට පුළුවන් තව කෙනෙක් ඔබේ යටින් එකතු කරගන්න. අපි හිතමු මෙතන දැන් ඔබ බෙදා හරින්න නම් ඔබ තොග වෙලෙන්දෙක් එකතු කරගන්නවා. මම මේ උදාහරණයක් කියන්නේ. මෙයා අලෙවි කරන සෑම නිෂ්පාදනයකටම ඉන්ඩිපෙන්ඩන්ට් ඔන්ලයින් සෙලර් මෙයා අලෙවි කරන සෑම නිෂ්පාදනයකටම 15%ක් ඔබට ලැබෙනවා. ඔබට ලැබෙනවා 15%. මේ ඔබට ලැබෙන ගාන තමයි මේ ප්‍රොෆිට් එක කියලා පෙන්වන්නේ. දැන් මේ තොග වෙලෙන්දා මම මේ උදාහරණයක් කියන්නේ තොග වෙලෙන්දෙක් නෑ මෙතන මේ ඉන්ඩිපෙන්ඩන්ට් සෙලර්. අපි දැන් මෙතන සාමාන්‍ය ක්‍රියාවලියේදී මෙතන හිටියේ තොග වෙලෙන්දානේ. රයිට්? එහෙනම් ඔබ සිල්ලර වෙලෙන්දෙක්ව මෙතනට එකතු කරගත්තා නම් එයා මේ කරන අලෙවියෙන් 105ක් ඔබට ලැබෙනවා. මේ 105 ලැබෙන්නේ ඔබට ඇත්තටම. 105ක් ඔබට ලැබෙනවා. එතකොට මේ ඉන්ඩිපෙන්ඩන්ට් සෙලර් තුන්වෙනියා තව එක්කෙනෙක් ඔයා යටින් බඳව ගත්තොත් තව එක්කෙනෙක් ඔයා පොයින්ට් කරොත් එයා කරන අලෙවියෙන් ඔබට මේ ඉන්නේ ඔබ මෙතන ඉන්නේ ඔබට 105ක් ලැබෙනවා. මෙයාගෙන් ජෙනරේට් වෙනවා 105ක ලාභයක් ඔබට. මම මේ කතා කරන්නේ ඔබට ලැබෙන ලාභය ගැන. හරි? මෙයාලටත් මේ විදිහටම අනිත් අයටත් ලැබෙනවා. ඊට පස්සේ මෙයා තව එක්කෙනෙක් අපොයින්ට් කරනවා. ඩිස්ට්‍රිබියුටර් කෙනෙක්. එයා කරන සේල් එකෙන් ඔබට 2.5ක් ලැබෙනවා. මේ 2.5ක් ලැබෙනවා. මේක මේ විදිහට ගලාගෙන යනවා ඔබට. මෙයාගෙන් 2.5ක් ඔබට ගලාගෙන යනවා. මෙයාගෙන් 5ක් ඔබට ගලාගෙන යනවා. මෙයාගෙන් තව 5ක් ඔබට ගලාගෙන යනවා. මෙයාගෙන් ඔබට 15ක් ගලාගෙන යනවා. බලන්න මේක ගලාගෙන එනවා. අන්තිමට 6 වෙනි එක ඉන්නවා මෙතන. එයා කරන විකුණුම් වලිනුත් ඔබට 5ක් ගලාගෙන යනවා. රයිට්? දැන් මෙයානේ මෙතන ඉන්න අන්තිම පුරුක එයා කස්ටමර්ට ප්‍රොඩක්ට් එක විකුණද්දී එයාට සාමාන්‍ය විදිහටම අර මේ ඔබට ලැබුණ විදිහටම 120 මෙයාටත් ලැබෙනවා. රයිට්? එහෙනම් මේ විදිහට තමයි අපි ඔබට ලාභය බෙදන්න යන්නේ. හොඳට මතක තියාගන්න. ඔබට අපි ලාභය බෙදනවා 50%. ඔබ හරියට මේක එකතු කරොත් මෙතන 120යි, මෙතන 115යි, 135යි. 35යි පහයි 40යි, 45යි. මෙතන 2.5 දෙකක් තියෙනවා. ඒ කියන්නේ 50යි. ඔබට 50%ක ලාභයක් අපි සමාගම විසින් ගෙවනවා. ඔබ අපිත් එක්ක පාර්ට්නර් කෙනෙක් විදිහට ඔබ අපිත් එක්ක එකතු වුණොත් අපි 50%ක් වෙනකන් ඔබට ලාභ කොටස් ගෙවනවා. මේ විදිහට තමයි අපි ඔබට ලාභ ගෙවන්න යන්නේ. මේ දැන් මේ වෙන සමාගමක්නේ. අපි වෙළඳපොලේ තියෙන වෙන සමාගමක්. මෙයා ඩිස්ට්‍රිබියුටර් දෙන ලාභය අපි දෙන්නේ ඔබට. ඩිස්ට්‍රිබියුටර් තොග වෙලෙන්දෙක් විදිහට දෙන ලාභය අපි දෙන්නේ ඒත් ඔබට. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද විදිහට දෙන ලාභය දෙන්නේ අපි ඔබට. සේල්ස් එක්ස්පෙන්සස් නෑ. ඇඩ්වර්ටයිසිං වලට ප්‍රචාරණයට මොනවාද නිරූපිකාවන්ට නිරූපණ ශිල්පීන්ට ගෙවන මුදල් අපි ඔබට ගෙවනවා මෙන්න මේ විදිහට 120ක් 15ක් 2.5ක් 2.5ක් විදිහට. එහෙනම් ඔබට ලාභය හිමි වෙන ආකාරයෙන් පෙන්වනවා. කිසිම ආයෝජනයක් නොමැතිව කිසිම ආයෝජනයක් නැහැ කියන්නේ කිසිම අවදානමක් නැහැනේ. ආයෝජනයක් නැතුව අවදානමක් නැතුව කණ්ඩායමක් විදියට ඔබ එකතු වෙලා වැඩ කරොත් ඔබේ කණ්ඩායමට අපි 50%ක ලාභ කොටසක් වෙන් කරලා තියෙනවා. එහෙම ලාභ ගත්තු අය ඕන තරම් අපිත් එක්ක ඉන්නවා මේ මාස් වලට. අපි හර්බ්ලයින් ආයතනය ආරම්භ කරේ 2014 වුණාට අපි මේ සිස්ටම් එකක් අපි හඳුන්වලා දුන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා. ඒතර මේ මාස 3ට අපිත් එක්ක ටීම් එක 4500ක් දැන් එකතු වෙලා ඉන්නවා. මේ 4500ට ගිය මාසේ අපි මිලියන 1.7ක් කමිෂන් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ කමිෂන් ලෑස්ති කරලා තියෙනවා ගෙවන්න 20 වෙනිදාට. ඉතින් මේ විදිහට ඔබට ආයෝජනයක් නැතිව අවදානමක් නැතුව අපිත් එක්ක එකතු වෙලා බිස්නස් කරන්න පුළුවන්, ව්‍යාපාර කරන්න පුළුවන්. right. දැන් මම මේ කතා කරේ ඔබට මේ
සාරාංශයක් ඇත්තටම. මොකද්ද මේ අපේ බිස්නස් එක? කොහොමද අපි මේ බිස්නස් එකට ඔබව එකතු කරගන්නේ? කියන එක තමයි මම මේ පෙන්වන්නේ. ඔබට දැන් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඔබට මේ තුනෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඔබ දක්ෂ නම් ඔබට මේ තුනම කරන්නත් පුළුවන්. ඔයාගේ හැකියාව මත, ඔයාගේ දක්ෂතාවය මත, ඔයා කොහොමද එකතු වෙන්නේ කියන එක ඔබට තීරණය කරන්න පුළුවන්. හිතන්න ඔබට ඍජු අලෙවිකරුවෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඩ්‍රොප් shipping කරන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ දෙකම කරන ගමන් කණ්ඩායම් නායකයෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඍජු අලෙවිකරුවෙක් වෙන්න පුළුවන්. ඩ්‍රොප් shipping කරන්න පුළුවන් ඔබට. ඒ වගේම කණ්ඩායමක් හදලා කණ්ඩායම් නායකයෙක් විදිහට අපිත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. මේ අවස්ථා තුනම ඔබට ගන්න පුළුවන්. මේ අවස්ථා තුනෙන් ඔබට අවශ්‍ය එක අවස්ථාවක් නම් ඒකත් ඔබට ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. කොහොමද ඍජු අලෙවිකරුවෙක් වෙන්නේ අපිත් එක්ක? ඍජු අලෙවිකරුවෙක් වෙන්නේ අපිත් එක්ක මෙන්න මෙහෙමයි. 35ක ලාභ ප්‍රතිශතයක් අරගෙන ඔබට ඔබ ඉන්න තැනට භාණ්ඩ ටික ගෙන්වාගෙන ඔයාගේ ගේ අවට වටපිටාවේ ඉන්න යාළුවන්ට, ඔයාගේ කාර්යාලයේ ඉන්න යාළුවන්ට, එහෙම නැත්නම් ඔයා Facebook, Instagram, YouTube මේවා හරහා ඔබ නිර්මාණය කරගන්න පාරිභෝගිකයන්ට අපේ භාණ්ඩ ඍජුවම ඔබට අලෙවි කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබට 35ක ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 35ක ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම කියලා දෙන්නම් කොහොමද මේ 35 ලබා ගන්න කියලා. right? මොකද මම මෙතන ඔබට පෙන්වුවේ 20%යි ආ. හැබැයි අපි මෙතන ඩිරෙක්ට් සේල්ස් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා 35ක ප්‍රොෆිට් එකක් අරගෙන. ඒක ගන්න විදිය මම ඔබට දැන් කියලා දෙනවා. හරි? ඔයාගේ ගේ ගාව යාළුවෙක් ඉන්නවා. මෙයා දැන්ටත් ෆේස් වොෂ් එක ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. හැබැයි මේ ෆේස් වොෂ් එක හරි ක්‍රීම් එක හරි මෙයා ගන්නේ සුපර් මාකට් එකකින්. එහෙම නැත්නම් තියෙන පොඩි කඩේකින් ළඟ තියෙන. එහෙනම් ඔබ දන්න අඳුරන පුද්ගලයෙක් ඔබ ගාව තියෙන නිෂ්පාදනම මිලදී ගන්න වෙන කෙනෙක්ට ලාභයක් ලබා දෙනවා. එහෙනම් ඔබට අවස්ථාවක් තියෙනවා වෙන කෙනෙක්ට යන ලාභය මේ වෙන කෙනෙක්ට යන ව්‍යාපාර අවස්ථාව ඔබේ ළඟට ගන්න. ඔබට පුළුවන් හර්බ්ලයින් අලෙවි නියෝජිතයෙක් කියලා ගේ ගාව බෝඩ් එකක් ගහගන්න. මේ බිස්නස් එක පටන් ගන්න. 35ක ලාභයක් දෙනවනේ අපි. ඔබ රුපියල් 10000ක භාණ්ඩ අලෙවි කරොත් ඔබට රුපියල් 3500ක ප්‍රොෆිට් එකක් ලැබෙනවා. ඔබ කිසිම ආයෝජනයක් කරන්නේ නැතුවනේ මේ ලාභයේ 35ක් ලැබෙන්නේ. right? එහෙනම් ඔබට ඩිරෙක්ට් සෙලර් කෙනෙක් ඍජු අලෙවිකරුවෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රොප් shipping අලෙවිකරුවෙක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැන් මොකක්ද මේ ඩ්‍රොප් shipping කියන්නේ? දැන් මේ ඩිරෙක්ට් සේල්ස් වලදී ඔබට කරන්න පුළුවන් උනේ ඔබේ වටපිටාවේ ඔබේ ඔෆිස් එකේ ඉන්න කට්ටියට තමයි ඔබ භාණ්ඩ අලෙවි කරේ. ඩ්‍රොප් shipping කරද්දී ඔබට ලෝකයේ ඉන්න කොයි රටක හරි වුණත් ඕනම කෙනෙක්ට ඔබට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් ඔන්ලයින්. ඩ්‍රොප් shipping කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. දැන් මේ ඩ්‍රොප් shipping කියන එක හරීම ප්‍රසිද්ධයි මේ දවස්වල. දැන් මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම ඩ්‍රොප් shipping courses තියෙනවා ලොකු ගාණක් charge කරනවා. අපි ආඩම්බරයි කියන්න ලංකාවේ එකම ආයතනය ඩ්‍රොප් shipping කරන්න අවස්ථාව දීලා තියෙන ශ්‍රී ලාංකීය සමාගම අපි විතරයි. ඩ්‍රොප් shipping කරන්නේ ලංකාවේ කට්ටිය නැත්තම් වෙන කට්ටියක් එක්ක. ඒකත් පිටරට වලට සල්ලි අවල තමයි එහෙම භාණ්ඩ ගෙන්න ගන්න. අපි ගොඩක් විරුද්ධයි මේ පිටරටට සල්ලි අරන් යන එකට. මොකද අපේ රටේ දියුණුව වැළකීලා තියෙන මේක නිසා තමයි. ප්‍රධාන හේතුව. ඉතින් ඔබට පුළුවන් මේ ඩ්‍රොප් shipping විදිහට ලෝකේ අනිත් රටවල් වල ඉන්න අයගේ සල්ලි අපිට ගෙන්න ගන්න. අපේ භාණ්ඩ විදේශ රටවල් වලට අලෙවි කරන්න පුළුවන්. දැනටත් කුවේට් වලට ඩුබායි වලට ඊට පස්සේ නිව්සීලන්ඩ් වලට අපේ ප්‍රොඩක්ට්ස් යනවා. ඒකත් අත්‍තරම අපි අපේ කරන්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් සෙලර්ස් තමයි අපේ කරන්නේ. අපේ කණ්ඩායම් වල ඉන්න නායකයෝ තමයි මේව කරන්නේ. කොහොමද මේ ඩ්‍රොප් shipping කරන්නේ? මොකද්ද මේ ඩ්‍රොප් shipping කියන්නේ? ඩ්‍රොප් shipping කියන්නේ ඔබ භෞතිකව නැතිව අන්තර්ජාලයේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහෙම නැත්නම් අන්තර්ජාලයේ ෂොප් එකක් පටන් ගන්නවා. ඔබට පුළුවන් Facebook එකේ ස්ටෝර් එකක් පටන් ගන්න. Herbline නමින් ඔබට පුළුවන්. දැන් ඔබ Facebook බැලුවොත් Herbline කියලා සර්ච් කරලා ඕන තරම් pages තියෙනවා. ඒ අපේ ඩ්‍රොප් shipping කරන කට්ටිය. ඔබටත් පුළුවන් ඔබේ නමින්
Herbline අපි හිතමු Herbline නිරෝෂා right Herbline ගණේගොඩ මේ විදිහට නමක් දාලා එහෙම නැත්නම් Herbline කොළඹ Herbline පානදුර Herbline මහරගම මේ විදිහට ඔබට නමක් දාගෙන අපේ ප්‍රධාන පිටුවේ තියෙන පින්තූර ඔක්කොම අරගෙන ඔබට පුළුවන් මේ ෂොප් එක පටන් ගන්න online. එතකොට ඔබේ ගාව මේ Herbline products තියෙනවා කියලා දැක්කහම ඔබේ යාළුවෝ ඔබ නොදන්න අය ඔබගෙන් අහනවා මේ product එක ඔබට මට ගන්න පුළුවන්ද කියලා. ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ? ඔයා මේ customer ගේ requirement එක අරගෙන එයාගේ නමයි address එකයි ඒ විස්තර ටික අරගෙන අපේ website එකට ගිහිල්ලා order එක place කරන්න තියෙන්නේ මෙයා වෙනුවෙන්. මේ customer වෙනුවෙන් ඔබට පුළුවන් අපේ website එකේ order එකක් place කරන්න. ඔබට order එක ලැබුණේ අපේ website එකෙන් නෙමෙයි. ඔබට order එක ලැබුණේ ඔබේ Facebook ගිණුමෙන්. එනත ඔබේ YouTube එක හරහා. right මම දැක්කා කෞෂි කියලා අපේ team leader කෙනෙක් Herbline with කෞෂි කියලා YouTube channel එකක් ආරම්භ කරලා දිනවා. ඉතින් මේවා creativity. මේවා තමයි වෙන්න ඕනි. මේක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. එහෙනම් මේ ඔබ ආරම්භ කරන online ආරම්භ කරන වෙළඳ සැලෙන් කස්ටමර් කෙනෙක් භාණ්ඩයක් ඉල්ලුවොත් ඒ ඇනවුම අපිට බාර දෙන්න. ඒ ඇනවුම අපිට බාර දුන්නට පස්සේ අපි කස්ටමර්ට කුරියර් සේවාවක් කරා අපි ඩොමෙක්ස් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඩොමෙක්ස් සේවාව හරහා අපි කස්ටමර්ට මේ ප්‍රොඩක්ට් එක යවනවා. කස්ටමර් අපිට මේ භාණ්ඩය සඳහා මුදල් ගෙවුවාම හැම මාසෙම 20 වෙනිදාට මේ ප්‍රොෆිට් එක 35% අපි ඔබට ලබා දෙනවා. 35%. මේක තමයි ඩ්‍රොප් shipping කියලා කරන්නේ. ඔය පිටරටවල් වල භාණ්ඩ අරගෙන එන අය ඩ්‍රොප් shipping කියලා කරන්නේ මේක තමයි. ඕඩර් එකක් දාලා ප්‍රොඩක්ට් එක අරගෙන කාට හරි විකුණනවා. හැබැයි ඒගොල්ලෝගේ වෙනස තියෙන්නේ එයාලට ගෙවන්න වෙනවා ප්‍රොඩක්ට් එක ඕඩර් කරද්දි. ඒ කියන්නේ එයාට කැපිටල් එකක් ඕනේ ඩ්‍රොප් shipping කරන්න වෙන රටවල් වල එක. හැබැයි ඔබට අපි අවස්ථාවක් දීලා තියෙනවා 7-5ක්වත් වියදම් කරන්න නැතුව අපිත් එක ඩ්‍රොප් shipping කරන්න. ඔබ ඇණවුම ලබා ගන්න. ඔබ අපිට සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. අපි ඔබ වෙනුවෙන් ඕඩර් එක ලෑස්ති කරලා අපේ ස්ටාෆ් එක කස්ටමර්ට යවනවා ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රොඩක්ට් එක ඩිලිවර් වුණාම එයා දෙන කෑෂ් වලින් අපි ඔබට 35%ක් ගෙවනවා. බලන්න 7-5ක්වත් ආයෝජනය කරන්න නැතුව ඔබට ඩ්‍රොප් shipping කරන්න අපි අවස්ථාවක් දීලා තියෙනවා. ඔබ හොයලා බලන්න ඩ්‍රොප් shipping කරන්න බෑ සල්ලි නැතුව. ඔබට ඩ්‍රොප් shipping කරන්න නම් ඔබ අනිවාර්යෙන් වෙන රටවල් වල භාණ්ඩ ඩ්‍රොප් shipping කරද්දී ඒ රටට ගෙවන්න වෙනවා මුලින්ම. ඒ ගෙවලා තමයි ඔබ භාණ්ඩය ගෙනල්ලා ලාභයක් තියාගෙන කස්ටමර්ට අලෙවි කරන්න වෙන්නේ. හැබැයි මෙතෙන්දී ඔබ 7-5කවත් ආයෝජනයක් නොකර ඔබ ඕඩර් එක අරගෙන අපිට දීලා ඔබට 35% ලාභයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මම දන්නවා ඩ්‍රොප් shipping කියන එක ගැන ඔබට අදහසක් තියෙනවා. ඔබට අපිත් එක ඩ්‍රොප් shipping කරන්න පුළුවන්. හරි. මම මේ කණ්ඩායම් නායකයෙක් ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබට කියලා දෙන්නම් මේ 35% ලාභي කොහොමද ගන්න කියලා. ඔබට ඍජු අලෙවි කරන්නත්, ඩිරෙක්ට් සේල්ස් කරන්නත් 35% ගන්න පුළුවන්. ඩ්‍රොප් shipping කරද්දිත් ඔබට 35% ලබා ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මම ඔබට කියලා දෙන්නම්. දැන් මේ ඉන්නේ ඔබ අපේ සමාගමත් එක්ක එකතු වෙනවා. right. ඔබ අපෙන් ඇනවුම් කරන භාණ්ඩයක් සඳහා අපි 120ක ලාභයක් ඔබට ලබා දෙනවා. ඒක ඔබට ඉන්වොයිස් එක ලැබෙද්දිම 120ක් අඩු කරලා තමයි ඔබට ලැබෙන්නේ. උදාහරණයක් විදියට ඔබ රුපියල් 1000ක භාණ්ඩයක් අලෙවි කරොත් ඩ්‍රොප් shipping හරහා ඒ භාණ්ඩේ බිල් වෙන්නේ ඩ්‍රොප් shipping කරද්දී නම් රුපියල් 1000ටම බිල් කරලා අපි යවනවා. ඔබ හිතන්න ඔබ ඇණවුමක් ගෙනල්ලා කාට හරි විකුණනවා කියලා. රුපියල් 1000ක භාණ්ඩ ඇණවුමක් දැම්මොත් ඔබට මේ භාණ්ඩෙට ගෙවන්න ඕනි මුදල වැටෙන්නේ රුපියල් 800යි. ඒ කියන්නේ රුපියල් 200ක් 120ක් බිලෙන්ම අඩු වෙලා තමයි එන්නේ. අපි අවස්ථාවක් දීලා තියෙනවා අපේ බිස්නස් එකේදී ඔබගේ පවුලේ කෙනෙක්ව ඔබේ යටින් සම්බන්ධ කරගන්න. ඔබගේ යටින් පවුලේ කෙනෙක්ව සම්බන්ධ කරගන්න. එක්කෙනෙක්ට විතරයි හැබැයි ඒක අපි දීලා තියෙන්නේ. right ඔබට එක අවස්ථාවක් දීලා තියෙනවා ඔබේ යටින් එක පවුලේ එක සමාජිකයෙක්ව එකතු කරගන්න. හරි. දැන් බලන්න. දැන් මේ සමාජිකයා ඕඩර් එකක් දැම්මොත් එයාගේ නමින් අපේ වෙබ්සයිට් එකේ එයාට 120ක් ඍජුවම ලැබෙනවා. ඒකම ඔබට මෙතනින් 15ක් ලැබෙනවා. එහෙනම් ඔබට ලැබෙන සම්පූර්ණ මුදල මෙතන 120යි මෙතන 15යි. 135ක් ඔබට ලැබෙනවා. හැබැයි එකම දේ 120ක් ඔබට එකපාරටම ලැබෙනවා. 15ක් ලැබෙන්නේ ඔබට 20 වෙනිදාට.
20 වෙනිදාට තමයි මේක ඔබට අපි account එකට සල්ලි දාන්නේ. එහෙනම් 120යි 115යි 135ක් ඔබට ගන්න පුළුවන්. මේක තමයි 135 ගන්න ක්‍රමය. ඔබේ කණ්ඩායම් නායකයා ඔබව මේ අවස්ථාවට සම්බන්ධ කරපු එක්කෙනා මේ ගැන හොඳට දන්නවා. එයා ඔබට මේක කියලා දෙයි. ඔබට ඒ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර දැනගන්න ඕන නම් අපේ සංජීව සහෝදරයව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕන වෙලාවක එයා සැදී පැහැදී ඉන්නවා අපේ ටීම් එක වෙනුවෙන්. right? හරි. එහෙනම් ඩිරෙක්ට් සෙලර් කෙනෙක් විදිහට ඔබට අපිත් එක්ක එකතු වෙන්නත් පුළුවන්. ඩ්‍රොප් ෂිපින් කරන කෙනෙක් විදිහට අපිත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. ඊළඟට කණ්ඩායම් නායකයෙක් විදිහට කොහොමද ඔබ එකතු වෙන්නේ? දැන් බලන්න. මේක දැක්කම ඔයා බය වෙන්නේ නැතිනේ. පිරමීඩ් එකක් වගේනේ. මේක පිරමීඩ් එකක් නෙමෙයි. හරි? දැන් මේ විදිහට තමයි ඔබ කණ්ඩායම හදාගෙන යන්නේ මේ. ඔබ කණ්ඩායම හදනවා. මේ විදිහට පල්ලයට කණ්ඩායම හදනවා. දැන් මේ විදිහට තිබ්බාම පිරමීඩ් එකක් නෙමෙයිනේ නේ. මම මේ පෙන්වන්න යන්නේ ඔබට එක්කෙනෙක් නෙමෙයි. ඔබ 5 දෙනෙක් මේ විදිහට එකතු කරොත් යටින්. ඒ කෙනා තව 5 දෙනෙක් එකතු කරොත් මොකද්ද වෙන්නේ? කොහොමද ඔබට ආදායම් ලැබෙන්නේ කියන එක තමයි පෙන්වන්න යන්නේ. මෙන්න. ඔබ අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. අර කලින් රූප සටහනේ වගේම තමයි. හරිද? ඔබ සම්බන්ධ වෙලා හොඳට මතක තියාගන්න මේක උදාහරණයක්. මේ ඔබ කණ්ඩායම් නායකයෙක් විදිහට වැඩ කරන්න කැමති නම් විතරයි ඔබට මේක කරන්න ඕනේ. නැත්නම් ඔබ කරන්න අවශ්‍ය නැහැ. right? අනිත් එක මෙතන මේ 5 දෙනෙක් කියලා කියන්නේ උදාහරණයකට ඔබට තේරුම් කරලා දෙන්න ලේසි වෙන්න. හරි? මෙතන එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්, 1000ක් වෙන්නත් පුළුවන්. හරි? මම මේක පැහැදිලි කරන්න ලේසි වෙන්න තමයි ඔබට මේ 5 දෙනෙක් කියලා පෙන්නන්නේ. හරි. ඔබ අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔබට අලෙවි ඉලක්කයක් තියෙනවා හැම මාසෙම රුපියල් 1000ක් කරන්න ඕනේ. ඔබ අනිවාර්යෙන් රුපියල් 1000ක බාණ්ඩ අලෙවි කරන්න ඕනේ. අපිත් එක්ක ඉන්නවනම්. එතකොට ඔබ කරන අලෙවියෙන් ඔබට රුපියල් 200ක් ලැබෙනවා. එහෙම නැත්නම් ඔබ ඔබේ පවුලේ සමාජිකයෙක් දාලා 135ක් ගත්තොත් ඔබට රුපියල් 350ක් මෙතනින් ලැබෙනවා. හරි? මම මේ 1000ක සේල් එකට කියන්නේ. ඊට පස්සේ ඔබ කණ්ඩායම හදනවා 5 දෙනෙක්. ඒ 5 දෙනා කරන අලෙවියෙන් ඔබට රුපියල් 750ක ප්‍රොෆිට් එකක් ලැබෙනවා. එතකොට ඔබ හිතන්න පළවෙනි මාසේ ඔබ ජොයින් වුණා අපිත් එක්ක, දෙවෙනි මාසේ ඔබ 5 දෙනෙක් එකතු කරා. එහෙනම් දෙවෙනි මාසෙදී ඔබට රුපියල් 200ක් එහෙම නැත්නම් ඔබට රුපියල් 350ක් ඔබ 135 ඉඳන් කරොත් මේ 200ත් මේ 750ත් ඔබට දෙකම ලැබෙනවා. ඊළඟ මාසේ මේ 5 දෙනා තව 5 දෙනෙක්ව දානවා ඔබ වගේම. ඔබ මේ දැම්මා වගේ 5 දෙනෙක්ව එකතු කරනවා. එතකොට එතනින් 25000ක අලවියක් වෙනවා. ඔබට 1250ක් ලැබෙනවා. එතකොට මේ මාසේ ඔබට මේ තුනම ලැබෙනවා. හතරවෙනි මාසේ මෙයාලා 5 දෙනා ගාන එකතු කරනවා. ඔබේ සේල් එක 1,25,000යි. ඔබට ඒ කට්ටියකින් විතරක් 6,250ක ලාභයක් ලැබෙනවා. එහෙනම් ඔබට මේ මාසෙදී මේ ඔක්කොම ලැබෙනවා. 6,250ක් ලැබෙනවා, 1,250ක් ලැබෙනවා, 750ක් ලැබෙනවා, රුපියල් 200ක් ලැබෙනවා. මේ විදිහට ඔබේ කණ්ඩායම් පල්ලයට වර්ධනය වෙද්දී 6,25,000ක සේල් එකකින් ඔබට 15,000ක් ලැබෙනවා. මේ ටික ඔක්කොම ලැබෙනවා. ඔබ 1 2 3 4 5 6 හිතන්න ඔබ මාස 6ක් ගියයි කියලා මේ කණ්ඩායම හදන්න. ඔබේ කණ්ඩායම හැදෙන්න මාස 6ක් ගියයි කියලා හිතන්න. හරි. ඔබ හිතන්න අවුරුද්දක් ගියයි කියලා. අවුරුද්දකට පස්සේ ඔබට මාසෙට රුපියල් ලක්ෂයක් අනිවාර්යෙන් ලැබෙනවා. කණ්ඩායමක් හැදුවොත්. ඍජු අලවියක් කරොත් ඔබට හැමදාමත් සේල්ස් කර කර ඉන්න වෙනවා. හැබැයි ඔබ කණ්ඩායමක් හැදුවොත් ඔබ සේල්ස් කරත් නැතත් මේ ඔබට අහිමි වෙන ප්‍රමාණය ඔබ සේල් එකක් කරේ නැත්නම් ඔබට අහිමි වෙන්නේ පොඩි ප්‍රමාණයක්. හැබැයි කණ්ඩායම අලෙවි කරලා ඔබට මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙනවා. මම මේ උදාහරණයකට ගත්තේ රුපියල් 1000ක සේල්ස් ටාගට් එක කරොත් අවම ටාගට් එක. හැබැයි දැනට අපිට එන ඕඩර්ස් එකක්වත් රුපියල් 1000 නෙමෙයි. මාසෙට එනවා රුපියල් 3000යි 5000යි 20000යි අපේ කට්ටිය ටාගට් කරන්නේ. යතරම ටාගට් එකක් දීලා තියෙන්නේ රුපියල් 1000යි. හැබැයි අපේ ඉන්න කට්ටිය මාසෙට ලොකු ගණන් වලින් සේල්ස් කරනවා. ඉතින් එහෙම වුණොත් ඔබේ යටින් ඉන්න කෙනෙක් ලොකු ගණන් වලින් සේල්ස් කරොත් ඔබට ලැබෙන ලාභය හිතන්නකෝ. 2000 ගානේ සේල්ස් කරොත් මේක දෙගුණයක් වෙනවා, ලක්ෂ 2ක් වෙනවා. 3000 ගානේ සේල්ස් කරොත් එක්කෙනෙක් ලක්ෂ 3ක් වෙනවා. ඔබගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔබේ කණ්ඩායම් නායකත්වයේ තමයි වැඩේ තියෙන්නේ. ඔබට අවම වශයෙන් මාසෙට ලක්ෂයක් හොයන්න පුළුවන් මාස 6ක් අවුරුද්දක් විතර යද්දී. මේක තමයි කණ්ඩායම් නායකයෙක් වුණා ඔබට තියෙන වාසිය. දැන් මේක දැක්ක ගමන් ඔයාලට පිරමීඩ් එකක් වගේ හිතුණා නම් මම කියනවා මේක පිරමීඩ් එකක් නෙමෙයි කියලා. right? නීති විරෝධී පිරමීඩ හා හර්බ්ලයින් සමාගම. මේ පිරමීඩ කියන කට්ටිය විකුණන්නේ
මුදලට වටිනාකමක් නැති භාණ්ඩ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් පිටකොටුවෙන් ගන්නවා මොකද්ද සූර්ය කෝෂයක් රුපියල් 1000ට. මේක විකුණනවා රුපියල් 20000ට. බලන්න 1000ට පිටකොටුවේ තියෙන එකක් 20000ට විකුණනවා. අන්න එන ඒක පිරමීඩ. හරිද? අපේ ප්‍රොඩක්ට්ස් එහෙම නෙමෙයි. ඔයා ගිහිල්ලා කොස්මැටික් කඩේකින් ගත්තොත් අපේ ප්‍රොඩක්ට්ස් ඒ ප්‍රයිස් එකටම තමයි ඔයාට අපේ මේ වෙබ්සයිට් එක හරහා අපේ නෙට්වර්ක් එක හරහා ගන්න භාණ්ඩ අලෙවි කරන්න වෙන්නේ. right? No income if you don't recruit people. පිරමීඩ වල ඔබ යටින් දෙන්නෙක්ව දැම්මේ නැත්තම් ඔබට ආදායමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපේ ප්‍රොඩක්ට් අපේ සිස්ටම් එකේ ඔබ කණ්ඩායම් නායකයෙක් විදිහට වැඩ කරන එක ඔප්ෂන් එකක් විතරයි. ඔබට ඩ්‍රොප් ෂිපින් කරන්න පුළුවන්. ඔබට ඩිරෙක්ට් සේල්ස් කරලා ඉන්කම් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් අපේ සිස්ටම් එක පිරමීඩයක් නෙමෙයි. compulsory to purchase high value starter package. ඔය පිරමීඩ බිස්නස් වල තියෙන තව එකක් තමයි පටන් ගනිද්දී ඔබ 5000යි 10000යි 20000යි කියලා නිෂ්පාදන කට්ටලයක් ගන්න ඕනි. අපි ඔයාලට කොයි වෙලාවෙවත් කියන්නේ මෙච්චරක ප්‍රොඩක්ට්ස් ගන්න. ඔයා මේක අරගෙන පාවිච්චි කරන්න. අපි ඔයාට මාසෙක රුපියල් 1000ක සේල්ස් ටාගට් එකක් දීලා තියෙනවා. ඒ ඔබ අලෙවි කරන එක. ඔබ මෙතනට අපිත් එක්ක එකතු වෙන්නේ ව්‍යවසායකයෙක් විදිහට. ව්‍යවසායකයෙක් විදිහට එනවා නම් ඔබට තියෙනවා මේකේ පැවරිලා කාර්යයක් කරන්න. ඔබ මාසෙට රුපියල් ලක්ෂයක් හොයන්න ඕන නම් මාස 6කට පස්සේ ඔබට තියෙනවා කාර්යයක් කරන්න. මොකක්ද ඒ කාර්යය? ඔබ අවම වශයෙන් 5 දිනක් එකතු කරගන්න ඔබ අවම වශයෙන් රුපියල් 1000ක අලෙවියක් කරන්න. එහෙනම් ඔබ බලන්න මේක පිරමීඩ් එකක් නෙමෙයි. මේක සේල්ස් ඔරියන්ටඩ් කම්පැනි එකක්. ඩිරෙක්ට් සේල්ස් කරන කම්පැනි එකක්. සේල්ස් කරන කම්පැනිස් වල සේල්ස් ටාගට් තියෙනවා. පර්චේසින් ටාගට් නැහැ. පිරමීඩ බිස්නස් වල තව ප්‍රශ්නයක්. whatever they sell are not available in the open market to purchase. ගොඩක් පිරමීඩ සමාගම් විකුණන භාණ්ඩ අපිට එළිය ගන්න බෑ. එළිය ගන්න නැහැ. හැබැයි හර්බ්ලයින් නිෂ්පාදන රූපලාවන්‍යාගාරවල තියෙනවා. ඔන්ලයින් ගන්න තියෙනවා. මේ නෙට්වර්ක් එකෙන් ගත්තේ නැත්නම් ඔයා බලන්න ඔන්ලයින් ඕන තරම් තියෙනවා. ඕපන් මාකට් එකේ. ෂොප් එකකට කොස්මැටික් කඩේකට ගිහිල්ලා බලන්න මේ ප්‍රොඩක්ට්ස් available. එහෙනම් හොඳට මතක තියාගන්න අපි භාණ්ඩ අලෙවි කරන එක ක්‍රමයක් විතරයි මේක. මේ ප්‍රොඩක්ට්ස් ඕන තරම් එළිය ගන්න තියෙනවා. එහෙනම් අපේ සිස්ටම් එක පිරමීඩ් එකක් නෙමෙයි. මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා SR ආටිකල මහත්මයා හොඳ කතාවක් කියනවා. මේක කියන්නේ මේ සයිබර් කන්ෆරන්ස් එකේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් තියෙන එයා කියනවා මේ නෙට්වර්ක් මාකටිං කියන්නේ පිරමීඩ නෙමෙයි කියලා. සංජීව බ්‍රදර් අපිට පුළුවන් ද මේ වීඩියෝ එක බලන්න? ඔව් පියදර්ශන පුළුවන්. බලමුද? හරි. එහෙනම් මම ඔබට පෙන්නන්න මේ SR ආටිකල මහත්මයා මේ යාගේ කතාවේ මොකද්ද මේ කියන්නේ කියන එක හොඳට බලා ගන්න. හරි ලේකම්තුනි. තවත් ප්‍රශ්නයක් තියෙනවා සිසිර කුමාර Zoom තාක්ෂණය ඔස්සේ අප සමග එකතු වෙන සහෝදරයා. ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. ඔකේ ඇත්තටම මගේ ප්‍රශ්නේ තමයි දැන් ඔය පිරමීඩාකාර ව්‍යාපෘති කියන එකේදී මෙතනින් හඳුනගන්නේ මේ පිරමීඩාකාර කියන ක්‍රමයේ යටතේ නෙට්වර්ක් මාකටිං කම්පැනිද එහෙම නැත්නම් වෙනත් ආකාරයේ පිරමීඩාකාරයේ තියෙන කම්පැනිද? මොකද නෙට්වර්ක් මාකටිං කම්පැනි ලංකාවේ ඇතුළත නීත්‍යානුකූල නේද? ඇත්තට මම ඉන්නේ ඩුබායි. හරි නෙට්වර්ක් මාකටිං කියන එක නෑ ඒක පිරමීඩ් කියලා කවුද කිව්වේ? කවුරු හරි කිව්වද එහෙම එකක්? අයි ඔබතුමා නෙට්වර්ක් මාකටිං පිරමීඩ් කියලා සමපාත කළේ එකතු කළේ නෑ. මොකද සමහර අය මේ ආකාරයෙන්ම දේවල් කියනවා. මොකද මේ මම කියන්නේ ආණ්ඩුවෙන් ඒව කියනවා කියලා. නමුත් අපේ මිනිස්සුන්ගේ යටිහිතේ තියෙනවා. මොකද මම සම්බන්ධ වෙලා ඉන්න නෙට්වර්ක් මාකටිං කම්පැනි වලට මට හරියටම ෆීඩ්බැක් ඔබතුමා කරන්නේ නැහැ කියලා. මොනවද? අනිවාර්යයෙන්ම දන්නවනේ ඔබතුමා පිරමීඩ් ආකාරයේ ව්‍යාපාරයක් නෙමෙයි කරන්නේ කියලා. ඉතින් ඔබතුමාට කියන්න වෙන්නේ අර කියන කට්ටියට මේ නෑ නෙට්වර්ක් මාකටිං කියන්නේ පිරමීඩ් එකක් නෙවෙයි කියලා.
මොකද අන්න ආණ්ඩුව ඒක තමයි කරන්න ඕනේ. ඉතින් ඔව්. ඒ පැහැදිලි කිරීමක් කළා නම් හරි. මොකද මේ සමහර වෙලාවට ගොඩක් වගේ පැහැදිලි කිරීම නැති නිසා තමයි අර මේකේ බඩ පිනුම් ගන්නවා වගේ කරනවා කට්ටිය. ඔව් ඒතකොට මිනිස්සු බය වෙනවා මේ මහ බැංකුවෙන් යන්නේ මේකයි කියලා පණිවිඩය. right අයිදනේ ඔබට පැහැදිලි වෙන්න ඇති මේ පිරමීඩ සහ නෙට්වර්ක් මාකටිං කියන්නේ දෙකක්. එක අපේ ගොඩක් අය පටලවාගෙන තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න අපි නෙට්වර්ක් මාකටිං කම්පැනි එකක් විදියට තමයි මේ herbline.lk එකත් එක්ක යන්නේ. ඉතින් ඒක නිසා පිරමීඩ් කියලා පටලවා ගන්න එපා. කොහොම වුණත් ඔබට සරල දෙයක් කරන්න තියෙන්නේ. ඔබේ අලෙවි ඉලක්කය රුපියල් 1000යි මාසෙට 5 දෙනෙක්ව ඔබ හඳුන්වලා දෙන්න ඕනි. අවම වශයෙන් එක අනිවාර්ය එකක් නෙමෙයි. නමුත් ඔබට රුපියල් ලක්ෂයක් මාසෙට හොයන්න ඕන නම් මාස 6කට පස්සේ ඔබ අනිවාර්යෙන් රුපියල් 1000ක සේල් එකක් කරලා 5 දෙනෙක් එකතු කරන්න ඕනි. මේක තමයි රුපියල් ලක්ෂයකට යනවා නම් තියෙන ටාගට් එක, සේල්ස් ටාගට් එක. right? මම හිතන්නේ අපේ සිස්ටම් එක ගැන අපි කතා කරා. ඊළඟට තියෙන අපේ ප්‍රොඩක්ට්ස් ගැන කතා කරන්න. මෙතනට එනකන් තියෙන ප්‍රශ්න ටිකට අපි උත්තර දෙන්නම්. සංජීව මට උදව් කරනවනේ. ඔව් අනිවාර්යයෙන්. මම කියන්න කැමති මේ කට්ටිය මේ ස්ක්‍රීන් එකේ ඉරි අඳින්න එපා. අර සමහර අය ස්ක්‍රීන්ෂොට් ගහ ගන්නවා. එතකොට ඒක කරන්න බෑ කියලා මැසේජ් දාලා තිබ්බා. right සංජීව මේ අපිට බැරිද අපේ පරණ කවුරු හරි කෙනෙක්ට අපේ අලුතෙන් එන අයට කතාවක් කරන්න? පුළුවන් ප්‍රදර්ශන අපි ආරාධනා කරමු නේ කාට හරි එන්න කියලා. අපි නමක් කියන්නේ නැතුව ඔව් කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉතින් අපේ පර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් අලුත් අයට මොන හරි කියන්න තමන් මේකෙන් මාස 2 3 ඇතුළත මොකද උනේ කියලා අපි කැමතියි කාට හරි කවුද ඉන්නේ අපේ කට්ටිය කට්ටිය නැද්ද රයිට් මං කියන අපේ ඊට පස්සේ කවුරු හරි අපිට එකතු වෙයි අපි ඒ අතර ගන්න බලමු අපේ ඔක්කොම බහුතරයක් ඉන්නේ අලුත් අයනේ. ඔව් අපි මේ හොඳ කතාවක් තියෙනවා මේකේ. මම තවම ජොයින් වෙලා මාසයක්වත් ගිහින් නැහැ. මම දැක්ක දෙයක් තමයි හර්බ්ලයින් ප්‍රොඩක්ට් කියද්දි හුඟක් අපහාස කරනවා දැන්. ඉතින් ඒක වෙලා තියෙන්නේ සේල්ස් කරන අය ප්‍රොඩක්ට් එක දෙන වැරදි විදිය නිසා. මේක ටිකක් කියන්න සර්. ඇත්තටම නැත්තම් කවුරුත් මේ ප්‍රොඩක්ට් එක ගන්න නැහැ. ඔව් මේ කියන කතාව තමයි මොකද්ද මේ තව එක්කෙනෙක් කියලා තියෙනවා කණ්ඩායම් බඳවා ගැනීම කිසිම පිළිවෙලක් නැතුව කිරීම නිසා පේජ් එකකට ගිහිල්ලා බලන්න අපේ අය හැසිරෙන විදිය. මේ මොකද්ද දන්නවද මේ කියන්නේ සංජීව? අපි අත්‍තරම අපි තහනම් කරලා තියෙන්නේ වෙන අයගේ pages වලට ගිහිල්ලා වෙන comments වල අපේ products දාන්න එපයි කියලා. අපි ඒ වගේ දැක්කොත් අනිවාර්යෙන් ඒව suspend කරන්නේ. අපි කියන එකතු කරගත්තොත් කණ්ඩායමට මාසෙකට ලක්ෂයක් වාට හොයන්න පුළුවන් අවම වශයෙන්. ඉතින් මේක ඇත්තටම මේ මැරීගෙන දඟලගෙන අනිත් මිනිසුන්ගේ මේවට ගිහලා දැන් අර මේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙන ඇත්තටම හොඳයි අපිට ඒක කිව් එක ඩේ ක්‍රීම් එකක් කිල්ලුවම බොඩි ලෝෂන් දානවලු. බොඩි ලෝෂන් එකක් කිව්වම ඔක්කොම හෙයා ඔයිල් එකක් දානවලු. ඉතින් ඇත්තටම මේවා විය යුතු දේවල් නෙමෙයි. මං හිතන්නේ මේක අලුතෙන් එන අය තේරුම් ගන්න ඔබ quality seller කෙනෙක් වෙන්න. ඔබ quality businessman කෙනෙක් වෙන්න. එතකොට තමයි ඔබේ business එක sustain වෙන්නේ. දැන් අපේ කට්ටිය ඉන්නවා මාසෙට රුපියල් මේ sales කරන අය, කියන්නේ online sales කරන අය මාසෙ රුපියල් ලක්ෂයකමාර හොයන අය ඉන්නවා. සිස්ටම් එකෙන් නෙමෙයි නිකන් Facebook online sales කරන අය. ඉතින් එයාලා කොයි වෙලාවත් කොහෙවත් ගිහලා කමෙන්ට් කරන්නේ නැහැ. එයාලා page එකක් හදා ගන්නවා. හදාගෙන එයාලා ඇඩ්වර්ටයිස් කරනවා. බූස්ට් කරනවා. දැන් දවසට අපි ඩොලර් 2ක් බූස්ට් කරොත් අපිට ලොකු ආදායමක් එනවා. ඉතින් එනිසා මේ වගේ පල්ලෙහාට යන්න එපා. මේක අපේ හොඳ සමාගමක්. අපි මධ්‍ය පරිමාණ ආයතනයක් වුණාට අපි මේ ඉතා කෙටි කාලයක් තුළ ඉතා විශාල දියුණුවක් එකතු කරගත්තු සමාගමක්. ඉතින් ඒ වගේ සමාගමකට එකතු වෙන්න ඔබට අවස්ථාව දුන්නාම ඔබ කිසිම වෙලාවක අර වගේ චීප් වැඩ කරන්න යන්න එපා. එහෙම වුණොත් ඒක සාර්ථක නැහැ. නේද? ඒක එකක් අනිත් එක තමයි වාසිය. හැමදාම groups වල ගිහලා post දාන්න ඕනේ. තමන්ගේ page එක හදුවා නම් තමන්ව විශ්වාස කරන
යම් පිරිසක් ඔයගලන්ට එකතු වෙනවා. ඉතින් විශේෂයෙන් ඒක දැනගන්න ඕනේ. ඉතින් ඒ ඒගොල්ලන් දිගටම බඩු ගන්න ඔයගලන්ගේ. ඉතින් කාලේ නාස්ති කරන්න එපා. ගොඩක් අය මේ කලබල වෙලා ඉන්නේ මේ ටීම්ස් හැදීගෙන නෙට්වර්ක් යනකොට අපිට සේල්ස් නැති වෙයි වගේ ලෙවල් එකකට ඔක්කොම ෆයිට් කරනවා. එහෙම කරන්න යන්න එපා. තමන් ඇත්තටම සංජීව අපේ පරමාර්ථය මොකක්ද? දැන් මෙතන අපි ඔප්ෂන් කීපයක් දීලා තියෙනවා. හරි ඩ්‍රොප් shipping කරන්න පුළුවන්. right? ගේ ගාව ඉන්න යාළුවන්ට වටපිටාව ඉන්න කට්ටියට මේ බලන්න ඔයාගේ ගමේ ඔයා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදිහට වැඩ කරොත් ඔයාට ගමේ කී දෙනෙක් ඉන්නවද මේ සේල් එක කරගන්න? right? ඉතින් ඒක නිසා ඒ විතරක් නෙමෙයි. ඔබට සලොන්ස් වලට බඩු දාන්න පුළුවන්. ප්‍රොඩක්ට් සේල්ස් කරන්න පුළුවන්. ඔබට ෂොප් වලට ගිහලා මේ ප්‍රොඩක්ට් එක සේල් කරන්න පුළුවන්. අර එකම දේ කරන්න යන්න එපා. දැන් මං හිතන්නේ ඊයේ සංජීව ප්‍රසන්ටේෂන් එකක් කරා. අපිට පුළුවන් වෙල්ෆෙයාර් ෂොප්ස් වලට යන්න. right? ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් තියෙනවා. නේවි, ආමි, පොලිස් කී දෙනෙක් ඉන්නවද? right? ගාර්මන්ට් ෆැක්ටරිස් මේවට යන්න, මේවට ගිහිලා සේල්ස් කරන්න. එහෙම නැතුව මේ හැමෝම වගේ මේ එකට මරා ගන්න යන්න එපා ඔන්ලයින්. හරිද? ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට සේල්ස් කරන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ හිතන එක විතරයි. ඔබ හිතන්න මේක කොහොමද කරන්නේ කියලා. ඉදිරිය ඉඳන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරි? ඔයා පේජ් එකක් පටන් ගන්න. හර්බ්ලයින් කියලා. හර්බ්ලයින් සෙව්වන්දි, හර්බ්ලයින් දිල්හාර, right? හර්බ්ලයින් මනු. ඔයා කරලා ඔයා ඒකේ ප්‍රොමෝට් කරන්නේ. එහෙම ප්‍රොමෝට් කරද්දි කවුරුත් මුකුත් කියන්නේ නැහැ. වෙන වෙන pages වලට ගිහිල්ලා වෙන වෙන groups වලට ගිහිල්ලා ඒක කරන්න යන්න එපා. ඒක සාධාරණත් නෑ අනිත් එක. මොකද මචං කතා කරන්න අවසරද? ඔව් අනිවාර්යෙන්. කවුද මේ කතා කරන්නේ? මම දියතලාවේ අබ්දුල් හමීද්. හරි අබ්දුල් කියන්න අබ්දුල්. මට මේක වීඩියෝ එකකින් නම් එන්න පුළුවන් කම නැහැ. මොකක් හරි මේක අර එකක් පෙන්වන වීඩියෝ එක වෙන්නේ නැහැ කියලා මගේ වොයිස් එක ඇහෙනවා කියලා මම හිතනවා. ඇහෙනවා අබ්දුල්. මං සතුටුයි ඔයා කතා කරන එක ගැන. ඔව්. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. එසේම මම වේවා. හෙබ්ලයින් ආයතනය සමග සම්බන්ධ වෙලා හරියටම පැය 24යි. ඔව්. මට විදුහල්පතිවරයෙක් තමයි මාව සම්බන්ධ කරේ. මම ප්‍රථමයෙන් එතුමාට ස්තුති කරනවා මාව මේකට සම්බන්ධ කිරීම සම්බන්ධව. මම විශේෂයෙන් මම යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙක්. මම වෙන ආයතනයක කළමනාකරු විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඔව්. ඊට අමතරව තමයි මම මේ ඔන්ලයින් සම්බන්ධව මට දැනුමක් තිබ්බ නෑ ඇත්තටම. ඉතින් දන්නවා මේ මම හිතපු ශේත්‍රයයි මේකයි අතර ගත්තොත් විශාල වෙනසක් තියෙනවා. මොකද යුද හමුදා වැඩ කරපු එක්කෙනෙකුට මේ කොහොමද සම්බන්ධ නැහැ. මොකද අපිට මේ වගේ දෙයක් කරන්න හම්බුනේ නැති හින්දා. ඇතර මම සතුටු වෙනවා මට මේ පැය 24ක් ඇතුළත පළවෙනි කණ්ඩායමේ 3 දෙනෙක් සහ දෙවන කණ්ඩායමේ එක්කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේක ලොකු සතුටක් මට. අපි ඔබතුමාට සුබ පතනවා. මේ එකක් ඔබ වගේ රණවිරුවෙක් ඇත්තටම ඔබ රණවිරුවෙක් වුණා මගේ මම වචන වැරදිද කියන්නේ මයිල් කෙලින් වුණා ඇත්තටම. ඒ කියන්නේ අපි අර දේශීයත්වය අගයන මිනිස්සු විදිහට අපේ ආමි එකේ අපේ එහෙම දැනුණාම හරි එක දැනෙනවා වැඩි අපිට. අතට ඔබතුමා මාව අගය කිරීම සම්බන්ධව මේ මම අවුරුදු 24ක් යුද හමුදාව සේවයෙන් ඉඳලා විශ්‍රාම ගිහිල්ලා දැන් වෙන ආයතනයක වැඩ කරනවා. මට දරුවෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ අපි ලොකු පවුලක් නැහැ. නමුත් මේ වගේ එකට මගේ දරුවනුත් මම සම්බන්ධ කරගෙන තිනවා. ඒ වගේම මට මතකයි මට මාව සම්බන්ධ කරපු මහත්මයෙක් ඉන්නේ. මේ මහත්තයා මේ අහගෙන ඉන්නවා නම් ඒ මහත්තයාට ඒක මම පෙන්නුවා ස්ක්‍රීන්ෂොට් එකක් දාලා. මේක කලින් කොහොම හරි මම මගේ පේජ් එකක් ඕපන් කරලා මම ඒ පේජ් එක හරහා සම්පූර්ණ විස්තර ටික දාලා මේක සම්බන්ධව විස්තර කරාට පස්සේ මට එක තරුණයක් සම්බන්ධ වුණා. මම ඒක කියන්න ඕනේ. නම කියන්නේ හොඳ නැති ඉඳලා එයා මට WhatsApp message එකක් දාලා තිබ්බා. සර් මම මීට කලින් හර්බ්ලයින් ආයතනයේ මට තව අක්කා කෙනෙක් කරා මම සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඒ අක්කා මට දුන්න උපදෙස් වලට අනුව මට මේක ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය බෑ. කියන්නේ මේක හරියන්නේ නැහැ කියන ටයිප් එක වල මම අත්තරලා දැම්මා හිතින්. තාපෝසරයක් සර්ගේ පේජ් එකට මම ඒකේ තියෙන විස්තර බලලා මම එකතු වුණා. නමුත් අර සර් ලබා දෙන්න තොරතුරුත් එක්ක මට මේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න ඉතාලම ආසාවෙන් මම පටන් ගත්තයි කියලා එයා මට කමෙන්ට් එකක් දාලා දුන්නා. මට ඇත්තටම හිතට ලොකු අයියක් පැය 24ක් ඇතුළත මං ගැන වර්ණනා කරලා එහෙම එකක් එවලා තිබ්බේ. අනිවාර්යයෙන්. හිතනවා මම ඒක ඉස්සරහට ලොකු තැනකට යන්න පුළුවන් කියලා. මගේ කාරුණික ඉල්ලීමක් තියෙනවා ආයතනයේ ඔබතුමන්ලගෙන්.
මේක ඇත්තටම මම මුස්ලිම් ජාතිකයෙක් ඒ වගේම මේ නිෂ්පාදන හැම පුද්ගලයෙකුටම ලැබෙන්න නම් මේක තියෙන ಗುಣ අගුණ සම්බන්ධව තොරතුරු තියෙන්නේ සිංහල භාෂාවෙන්. මම දන්නේ විදිහට. මම දන්නේ වෙන භාෂාවෙන් තියෙනවද කියලා. මම දන්නේ නම් සිංහල භාෂාවෙන්. අබ්දුල් මහත්මයා නෑ. අපේ බෙනිවැල් රේන්ජ් එකේ භාෂා දෙකෙන්ම තියෙනවා. සිංහල ටැමිල් දෙකෙන්ම තියෙනවා. අර අපේ සැෆ්‍රන් රේන්ජ් එක අර අපි ඇත්තටම ඔක මුලින්ම හැදුවේ පිටරටට යවන්න. ඒක නිසා ඉංග්‍රීසි වලින් විතරයි. නමුත් අපි ඉස්සරහට ඔක්කොම වෙනස් කරනවා අබ්දුල් මහත්මයා. මගේ කාර්මික ඉල්ලීමක් තමයි ද්‍රවිඩ භාෂාවෙන් හැදුවොත් හැම සමාජයකටම මේක අපිට දෙන්න පුළුවන් කියන පළවෙනි පණිවිඩය. අනිවාර්යයෙන්. දෙවෙනි එක තමයි මම දැක්ක දැන් අපි මේ කතා කරගෙන හිටපු මේ මීටින් එක අතරතුර ගොඩාක් සහෝදර සහෝදරියන් සමහර කමෙන්ට්ස් දාලා තිබ්බා. මේ කමෙන්ට්ස් වල ගොඩාක් වැදගත් දේවල් තිබ්බයි කියලා මම මේ බලන ගමන් මම දැක්කා. ඒ කියන්නේ ඒගොල්ලන් මම හිතනවා මට වඩා පරණ කට්ටිය වෙන්නේ නැති මොකද මම පැය 24යි නේ එකතු වෙලා. ඉතින් ඒකේ මටත් තිබ්බ ගැටලු කිහිපයක් ඒගොල්ලන් අරහා ආවා. මම දන්නවා ඔබතුමන්ලා මේ කමෙන්ට් එක බලන්න හම්බුණාද කියලා. ඒ පුළුවන්කමක් තියෙනවා නම් ඒක මට කීපයක් ගැන මතක් කරන්න පුළුවන්. දැන් අර රුපියල් 18 අඩු නිෂ්පාදනය කියන්නේ ඕඩර් එකක් බැංක් ඩිපොසිට් එකක් සම්බන්ධව දාලා තිබ්බා. නමුත් අර බැංක් ඩිපොසිට් එක තැනට යනකොට දැන් අර කස්ටමර් සල්ලි ඉස්සෙල්ලා තැන්පත් කරලානේ බාණ්ඩ ගන්න හදන්නේ. ඒකට යාට පොඩි කුතුහලයක් නැත්නම් සැකයක් මතුවෙනවා මේකත් එක්තරා පිරමිඩ් ඔන්ලයින් ඒ වගේ සේවාවක් වෙන්න පුළුවන් කියලා. මොකද ඔන්ලයින් වලින් දැනට ඩෙලිවර් ඒ කියන්නේ බාණ්ඩ එවන එක අර ඔබතුමා ඉස්සෙල්ලාම අර පිටකොටුවෙන් ගත්ත කේස් එක කිව්වා වගේ දේවල් තමයි විුණේ වැඩි හරියක්. ඒකින්ද අපේ බාණ්ඩට ඒ තරම් පල්ලහට වැටෙන්නේ නොවන ටයිප් එක අපි පවත්වාගෙන යන්න ඕනේ කියලා මගේ ආසාව ඉල්ලීමත් එක්ක. ඒකින්ද අර කමෙන්ට්ස් සම්බන්ධව පොඩ්ඩක් මේ වැටිච්ච කමෙන්ට්ස් සම්බන්ධව මම කියන්නේ මීටින් එක අතරතුර ඒ සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්වලා ඒකට අනුකූලව අපේ බිස්නස් එක ඉස්සරහට පොඩ්ඩක් හදාගන්න උදව් කරනවා නම් බොහොම පිං. ඒ වගේම දැන් ඒක කියලා තිබ්බා ලංකාවේ ලංකාවෙන් අපි දැන් මම ලංකාවේ ඉඳගෙන මට පිටරට කවුරු හරි කෙනෙක් අර ඉල්ලනවා මගේ මේ බාන්න. ඒක අපිට පිටරටට ඩෙලිවර් කරන්න බැරිද කියලා කෙනෙක් අහලා තිබ්බා. මේ එයාට පිස්සුටි එන්නේ මේ ප්‍රශ්නේ මටත් තියෙනවා. අපිට එහෙම තිබ්බනම් අපිටත් ඒක ලොකු වැඩපිළිවෙලකට යා හැකි කියන එක මගේ පෞද්ගලික මතය. අනිවාර්යයෙන්. එහෙනම් බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඇත්තටම මම සතුටු වෙනවා මේ අලුත් කෙනෙක් විදිහට ඔබතුමා කතා කරපු එක සම්බන්ධයෙන් මම ඇත්තටම සතුටුයි. අපේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇත්තටම ඔබතුමාට හොඳ අනාගතයක් තියේවි මේ අපේ ටීම් එකත් එක්ක ඔබ ඉක්මනට ඉස්සරහට එවි කියලා මට ලොකු විශ්වාසයක් දැනුණා. thank you. හරි. ඩෙලිවරි සම්බන්ධව රුපියල් 18 අඩු එක සම්බන්ධව චුට්ටක් කතා කරන්න පුළුවන්ද අපිට? සංජීව මං හිතන්නේ මේ දැන් ඕක ඇත්තටම සංජීව ඒකට උත්තරයක් දෙනවද? ඔව් ඒක තමයි දැනට අපි මේ ඩිසිෂන් එක අරන් තියෙන්නේ පහුගිය අපි පටන් ගන්න මාස 3යි. ඉතින් පහුගිය මාස 3 තුළ අපි බැලුවා මේක ඇනලයිස් කරලා මේකේ ගොඩාක් නැවත හැරවා එනවා ආයතනයට. ඒ කියන්නේ රුපියල් 18 අඩු ප්‍රොඩක්ට්ස් පැකේජස් ඔක්කොම ආයතන හරවා යනවා. රීසන්ස් තමයි අපි තුන්වෙනි පාර්ශ්වයක් එක්ක තමයි මේ ඩිලිවරි වැඩේ කරන්නේ. ඉතින් ඒ පාර්ශ්වයේ මේ බඩු අරන් යනකොට 18 අඩු බඩු ගොඩාක් රිටර්න් කරන්නමයි try කරන්නේ. අනිත් එක අපේ සේල්ස් කරන කණ්ඩායම් මේ 18 අඩු orders දැම්මට පස්සේ අපිට සමහරවිට 11ව contact කරගන්නත් බැරි වෙනවා. එතකොට ලොකු කාලයක් යනවා මේ විදියට අපිට මේක කරන් යන්න ගියොත්. අනිත් එක තමයි නැවත රිටර්න් වෙන බඩු වලට අපි දැනට කාගෙන්වත් අපි තෙවැනි පාර්ශ්වයට ගෙවන රිටර්න් charges අය කරලා නැහැ. ඉතින් රුපියල් 300 400 වගේ මුදල් ආයතනය වෙනුවෙන් මේ ලොස්ට් එකට ගෙවනවා. ඉතින් මේකේ කන්ට්‍රෝල් එකක් තාමත් වෙලා නැති නිසා තමයි අපි දැනට මේ ක්‍රමය පටන් ගත්තේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ගොඩක් වෙලාවට අපේ මෙම්බර් කෙනෙක් වෙනවා නම් අපිට ෂුවර් එයා මෙම්බර් කෙනෙක් විදිහට බඩු ගණේ කියන එක. ඉතින් ඩ්‍රොප් ෂිපින් වලදී තෙවැනි පාර්ශ්වයකට බඩු විකුණද්දී මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ආයතනයක් විදිහට එක දිගටම අපි වෙන තෙවන පාර්ශ්වයට ලොකු ගාණක් නිකන් ගෙවනවා නම් ඒකේ කිසි තේරුමක් නැති නිසා මේ විදිහට අපි කන්ට්‍රෝල් කරන්න මේක කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී බලමු අපි මේක කොහොමද හරි විදිහට කරගන්න වෙන සිස්ටම් එකක් තියෙනවා නම් අපි ඒ විදිහට යනවා. දැනට අපි දැනට අපි දැන් අතන මේ අබ්දුල් මහත්තයා කිව්ව එකේ ලොකු මේ කාරණයක් තියෙනවා. මමත් ඒක ඇත්තටම හිතුවේ දෙයක් අර කස්ටමර් බඩු අතර ලැබෙන්නේ නැතුව සල්ලි ගෙවද්දී එතන පොඩි අවුලක් තියෙනවා තමයි. හරිද?
එතන පොඩි අවුලක් තියෙනවා. ඉතින් නමුත් අර වෙලා තියන්නේ අර අපේ මේ ඕඩර්ස් ඩ්‍රොප් shipping කරන කට්ටිය ඕඩර්ස් දාලා මේක බලන්නේ නැති හින්දා තමයි මේක රිටර්න් එන්නේ නේ. සහ තාම අපි තීරණය ඇක්ටිව් කරලත් නැහැ හැබැයි සංජීවනේ. දැනට අපි කරන් යන්න කිව්වා. ගොඩක් අය කිව්වා දැනට ඒක කරන්න නෙමෙයි. අපි දැනට කරන්න කියලා කිව්වා. ඇත්තටම අපි ඩිසිෂන් එක තාම කන්ෆර්ම් කරලා නැති හින්දා. ඒ කියන්නේ අපිත් තාම ඩිස්කස් කරනවා මේක. අපිත් තාම මේ තීරණයට එන්න බැරුව තමයි ඉන්නේ. අපිත් කැමති නැහැ එහෙම තීරණයක් ගන්න. අපි දැනට නිකන් අර එහෙම එකක් කිව්වා ඔයාලා තව ටිකක් සැලකිලිමත් වෙයිද කියලා බලන්න. ඒ අරින්න දැනටත් ඔයාලට පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඕඩර්ස් දාන්න පුළුවන් එහෙම. අපි ඒව ඇක්සෙප්ට් කරනවා. අපි ඔක්කොම ඩිලිවර් කරනවා. ඉතින් අපි තවදුරටත් කතා කරලා බලන්න මේ ඩිසිෂන් එක බෑක් කරන්න පුළුවන්ද කියලා හොඳ විදියට නේ සංජීව. ඇත්තටම අපි ඒක මේ දාන්න කිව්වා කරගෙන යන්න කියලා. ඊට පස්සේ ඒ මැසේජ් එකවත් මං හිතන්නේ පහලට පියදර්ශන හරියට ගියේ නෑ. අන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔව් දැන් අර බලන්න අබ්දුල් මහත්තයා කිව්ව කතාව ටීම් ලීඩර් කෙනෙක් හරියට එයාව ගයිඩ් කරලා නැති හින්දානේ එයා ගාවට වෙන කෙනෙක් ගියේ. අනිවාර්යයෙන්. දැන් ඒ වගේ සංජීව අපිට කී දෙනෙක් එනවද දවසකට මේ මගේ ලීඩර් හරි නෑ මට කිසි දෙයක් කියන්නේ නෑ අපි ඔයාලා ගාවින් දාන්න කියලා නේ. නමුත් අපි එහෙම කරන්නේ නෑ. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔබේ ටීම් එක ඔබේ කන්ට්‍රෝල් එකේ තියාගන්න. ඔබේ ඉන්ෆර්මේෂන් එක හරියට දෙන්න ඕනේ. අනිත් එක අපිට මෙහෙම කියත හැකි ඩිලිවරි සම්බන්ධ දැන් අපි ඔෆිස් එකෙන් පටන් ගන්න තියෙනවා රීකෝල් කරන කස්ටමර්ට. ඉතින් යවන්න කලින් කෝල් කරලා තමයි පාර්සලේ අරින්නේ. ඉතින් මේකෙදි අපේ වෙබ් ගන්න ඕඩර් එක අපි නැවත කන්ෆර්ම් කරන කස්ටමර් එක. ඉතින් ආයතනය විසින් තීරණයක් කරන් තියෙනවා අපි ගන්න කෝල් සමහර ආන්සර් කරන්නේ අපි නැවත ගන්නවා දෙපාරක්. එදා දවස් ඇතුළත දෙපාරක් තුන්පාරක් ආන්සර් කරන්නේ නැත්නම් අපි ඊගා දවස් තමයි ගන්නෙ. ඒ කියන්නේ අපිට ආන්සර් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් කුරියරකට ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඒකයි කියන්නේ ෆෝන් නම්බර්ස් දෙකක් දාන්න පුළුවන් නම් ලෑන්ඩ් ෆෝන්ස් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ඒ වගේ අවස්ථාවක පියදර්ශන අපි ඩිසයිඩ් කරා මේ අපිට වෙන මේ ප්‍රශ්න වලට ඒ කියන්නේ කස්ටමර් ආන්සර් කරනවද නැද්ද කියන එක නිසා ඒ මත පදනම් කරගෙන දැන්ට ඩිලිවරිස් ටික යන්න. ඉතින් ඒක නිසා ආයතනයේ දවසක් හෝ එකමාරක් ඔබේ බඩු තියෙන්න පුළුවන්. ඒක නිසා ඩිලිවරිස් වලදී පුළුවන් තරම් දවස් 4ක් ගන්න බලන්න working days බඩු එනවා කියන්නේ. ඉතින් ගොඩක් ආයතන සතියක් දවස් 10ක් ගන්න ආයතනක් තියෙනවා. ඉතින් අපි දවස් 4-5ක් ඇතුළත කොහොම හරි ඩිලිවර් කරන්න try කරනවා. කොළඹ ඇර අනිත් out of Colombo. ඉතින් ඒක මතක තියාගන්න. මේ මැසේජ් එක හැමෝටම දෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ඊට පස්සේ ඕඩර් එක දාපු වෙලාවෙ ඉඳන් කෝල්ස් ගන්න එපා. එතකොට මේ හැම කෝල් එකකින්ම ඔබේ පාර්සල් තමයි ප්‍රමාද වෙන්නේ. ඉතින් ඒකත් අපි මේ ගමන් කියමු පියවර්ෂ. පියදර්ශන මහත්තයා සමාවෙන්න ඕන මම අනිත් කතා කරන්නේ. මට තව දෙකක් තියෙනවා කිව්වට කමක් නැද්ද? කමන්නේ කියන්න. එකක් දැන් මෙතනදී අපි අර already cash deposit කරාට පස්සේ බාණ්ඩේ ගෙන්න ගන්න එකේ ගැටලුවක් තියෙනවා කියලා මම දැක්කා වගේ තවත් කට්ටියත් මේක ඒක පිළිගන්න කියලා මම දැක්කා. ඒකට අපි සොලියුෂන් එකක් විදිහට මගේ යෝජනාවක් මෙන්න මේම දෙයක් කරොත් හොඳයි කියලා. එකක් තමයි දැන් අපි ඇත්තටම බාණ්ඩේ ඕඩර් එක දැන් මම බාණ්ඩයක් ඕඩරයක් දෙනවා මගේ කස්ටමර් කෙනෙකුට. ඒක කස්ටමර්ගේ ඩීටේල්ස් ටිකනේ මම දාලා තියෙන්නේ. කස්ටමර්ගේ ඩීටේල්ස් ටික මම දැම්මට පස්සේ එතකොට අපි ටෙලිෆෝන් නම්බර් ටිකක් දානවා. බාණ්ඩේ කුරියර් එකට බාර දෙන්න කලින් ඔබතුමාලා කිව්වා ආයතනයේ ඒ නම්බර්ස් වලට කෝල් කරලා වෙරිෆිකේෂන් එකක් ගන්නවා කියවනේ. ගන්නවා කිව්වා. මේ ගන්නකොට ඒක ප්‍රතිචාරයක් නැත්නම් ඒ කියන්නේ අපිට ඒක සැකසංකය කියන්නේ ඒක ෂුවර් නෑ වගේ තියෙනවා නම් අපිට පුළුවන් නේද මට කතා කරලා කියනවා රයිට් ඔයා බාණ්ඩයක් අපි ටිකක් ඒ කියන්නේ එතකොට අපිටත් වගකීමක් මෙතන එනවනේ මොකද අපි දාපු ඕඩර් එක අපේ කස්ටමර් එක ගන්නෙ නැති ටයිප් එක තියෙනවා නම් ආයතන පාඩු ලබන්නත් බෑ අපි මේක පවත්වාගෙන යන්න නම් අපි පොඩි වගකීමක් ගන්න ඕනේ කියන එක මට එනවා ඒකින්ද මට කෙලින්ම කතා කරලා කියනවා වාගේ මෙන්න ආවලා මේ බාණ්ඩේට ප්‍රතිචාරයක් නෑ මෙයා බාණ්ඩේ ලබා ගන්නේද නැද්ද දින සැකයක් ආවා 250 එකක් තිබ්බා අපි එහෙම වුණොත් ඒක 250 කුරියර් සර්විස් එක දීලා එයා ආපෞසරයක් රිටර්න් ආරාධනාවයි කියන්නේ ආයතනයට පාඩු ඒක ඇත්තටම හොඳ නෑ අපි ටිකට් කරගෙන යනවා එහෙමනම් ඒක කරන්න ඕන දේ තමයි මම බාර ගන්නවා ඒ බාණ්ඩේ මගේ නමට ආපෞසර කුරියරේට තාම බාර දීලා නෑනේ ඇඩ්‍රස් එක චේන්ජ් කරලා මට දෙනවා එහෙනම් මම ඉතින් පාඩු ලබන්න ඕනේ ඒක මට පුළුවන් ඩිරෙක්ට් එකක් විතර කාටද දෙන්න ඔව් යෝජනාවක් එකක් දෙවෙනි එක තමයි ඔබතුමාලා එක්තරා කුරියර් සර්විස් එකේ නමක් කිව්වා මම ඒ නම කියන හොඳ නැති ඉඳන් මම කියන්නේ නෑ මේ අපිට යෝජනාවක් දැන් අපි ඒ කුරියර් සර්විස් එකකට දීලා එම කරනවට වඩා බැරිද අපිට ආයතනයක් කරා කුරියර් සර්විස් එකක් වගේ දෙයක් අපේ ඉන්නේ මේ සමාජික කරා නිර්මාණය කරගෙන ඒ කුරියර් සර්විස් එකක් කරා ඒකත් ඒ වගේ එකක්
අපිට එහෙම භාණ්ඩ ප්‍රවාහනය කරන්න බැරිද කියන එකක් මගේ ඉල්ලීමක්. ඔබතුමා මට තේරෙන්නේ ටෙලිපති තියනවාද කියලා. අපි ඕක ගැන දැන් දවස් ගානක් තිස්සේ සාකච්ඡා කරනවා. අපේ කියන්නේ අපිට හැමතිස්සෙම කුරිය එකේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි මේ ඔබතුමා ඔය කියන විදිහට අපි ඇත්තටම ඩිස්කෂන් එකකුත් යනවා මේ දවස්වල මේ සංජීවයි මායි තව IT කම්පැනි එකකුයි අපේ ටීම් එක දාලා අපිට බැරිද මේක කරන්න කියලා. අපිට පුළුවන් සහයෝගයක් දෙන්න ඕනේ නං. අනිවාර්යෙන්. සංජීවනේ බලන්න මේ අබ්දුල් මහත්තයාගේ අයිඩියා එක. ඇත්තට මේ ව්‍යාපාරයට ඔයගේ අදහස් තමයි ඕනේ. ගොඩක් ආදරෙන් මේක ඇත්ත පීඩනේ දැනගන්න නැහැ. ඉතින් මේක ලොකු පීඩනයක් තියෙන වැඩක්. ඉතින් අපි එකතු වෙලා වැඩේ ඉස්සරහට ප්ලෑන් කරමු නේ ප්‍රදර්ශන. දැන් අපිට මට පුළුවන් 100%ම සපෝට් එකක් දෙන්න. එහෙම ඩිලිවරි කරන්න මොනවා හරි අවශ්‍යතාවය වුණොත් මොනවද මේ මානව සම්පත් පැත්තෙන් හරි මොනවා හරි පැත්තකින් අපිට දෙන්න පුළුවන්. ඒකට තවත් කට්ටියකට රැකියාව අවස්ථාවක් ඒක හම්බ වෙනවා අපේ ආයතනයට. පොත ඇත්තටම මේ අපි හිතන විදිහටම හිතන කෙනෙක්. ඉතින් හොඳයි. ඇත්තටම අපි බලමු අපි මේ වගේ දෙයක් කරන්න අපි ඇත්තටම එහෙම වෙද්දී අනිවාර්යෙන් ඔබතුමාව අපි සම්බන්ධ කරගන්නවා. මේ අබ්දුල් මාතේගේ නම්බරේ අපිට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න අපි සේව් කරලා තියාගන්න හොඳේ. අනිත් එක මේ අපි අබ්දුල් මාතේ කිව්වා වගේ අපි බලන්නම් අර 18 එන ඒවත් දැන් කෝල් කරලා ඒ වගේ සම්බන්ධීකරණයක් අපේ යන හින්දා අපි බලමු අපි කොමාරි එක කරන්නම් 18 අඩු ඒවත් අපි බලමු. ඒ සංජීව අපේ ලහිරුගේ ටීම් එකේ ඉන්නේ මට ලහිරු දාලා තියෙනවා කන්ටැක්ට්ස් තියෙනවා කියලා අපි එතුමාම සම්බන්ධ ලහිරුගේ ටීම් එකේද යටම් පිටිය ආරච්චි අපි පියදර්ශ මේ කවුද ලහිරුගේ ටීම් එක තමයි ප්‍රින්සිපල් සර් ඉන්නේ යත් එක්ක තමයි රයිට් ඉතින් අපි සතුටුයි අපි ඉක්මනට කොළඹින් හරි මේක පටන් ගන්නවා කුරියා කරලා ඒක ෂුවර් ඒක නිසා රයිට් පියදර්ශ අපි ඉස්සරහට යමු මොකක්ද මම ශිරෝම ඇත්තම සේල්ස් ලගේ ප්‍රශ්න බැලුවාට හරි අනිවාර්යෙන් අපි මේ සංජීව අපි අනිවාර්යෙන් මේ වෙන කමෙන්ට්ස් වල වෙන පේජ් වල දාන ඒවා අනිවාර්යෙන් අපි හොයලා කුමාරි යාළුව අපි අයින් කරලා දාමු සිස්ටම් එකේ. ඔව් අනික අපේලසන අපිට ගොඩක් chances දුන්නා ලීඩර්ස්ලා මේකට ඉන්වෝල්ව් වෙයි කියලා. ඉතින් මේක අපි අපේ පැත්තෙන් අපි ඇක්ෂන් ගන්නකොට ඒවලට බාධා කරන්න එපා. මොකද ලීඩර්ස්ලාට chance එක දීලා තියෙනවා දැන්ටම. අනේ ඒක කරන්න එපා මගේ ලාවුල්ලානේ ඒව මුකුත් බෑ. අපි දැන් ගොඩක් chances දීලා සමහර අය කියනවලු මට ඕන දේවල් මම කරන්න කියලා. එහෙමත් කියන අය ඉන්නවලු. ඉතින් ඒක නිසා නෑ එයාලට ඕන දේවල් කරන්න පුළුවන්. නමුත් අපේ නීති රීති තීන්දුව වලට යටත් වෙලා අපිත් එක්ක ඉන්නවනම් යන්න එක දෙයයි. කරුණාකරලා ඩිස්ටර්බ් කරන්න එපා අනිත් මිනිස්සුන්. ඒක විතරයි. ඒක නිසා එච්චරයි අපි කියන්නේ නේ. මොකද මේක එපා වෙනවා මිනිස්සුන්ට. ඒක නිසා ඒ අවස්ථාව දුන්නේ අපි බොහොම අමාරුවෙන් ඩිසිෂන් එකක් කරන් මට මතකයි අපි මුලදී සාකච්ඡා කරේ නිසා. ඉතින් ඒක නිසා ඒකෝ අපිට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. නෑ අතරම සංජීව ඒකේ වැරද්දෙන්නේ මට මොකද ඔයා එතනදී ඕක එපාම කියලා ඉඳදී මම තමයි කිව්වේ නෑ අපි මේ ඔන්ලයින් සේල්ස් දෙමු කියලා. ඉතින් මම කිව්වේ ඔන්ලයින් සේල්ස් කරන එක විතරයි. කමෙන්ට් වලට ගිහලා යට ගිහලා කමෙන්ට් දාන්න කියලා කිව්වේ නෑ මම. හරි අපේ ටීම්ස් වලින් ඉතින් ඒක නිසා කිසිම මේකක් නැතුව අපි ගැලෙන්න සස්පෙන්ඩ් කරනවා ඉස්සරහට. අපි පහුගිය මාස දෙක තුනේ දෙන්නෙක් තුනේ ස්ටොප් කරලා තියෙනවා. අපි ඒගොල්ලන් නැවත ඇක්ටිව් කරා. ඒගොල්ලන් කොරෝනා කරන්නේ නැහැ කියලා. ඉතින් මින් ඉස්සරහට කරන අය අපි කෙලින්ම සස්පෙන්ඩ් කරනවා. මොකද හැමෝටම කියන්න මේ මැසේජ් එක පල්ලෙහාට මරින්න. නැත්තම් මේක කන්ට්‍රෝල් එක නැති වෙනවා. එන්න ටීම්ස් වැඩි වෙනවා. ඒ වැඩි වෙන ටීම්ස් වලට යටට යන්න මේ මැසේජ් එක යන්නේ නැති වුණාම ඔය ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ලීඩර්ස්ලා ඉන්වෝල්ව් වෙලා මේක කරන්න පුළුවන් තරම් මෙම්බර්ස්ලා හදනවා. ඔය ප්‍රශ්නේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද මෙම්බර්ස්ලා වුණා කියන්නේ හරි ළඟ ඉන්න ගෙවල් ගාව ඉන්න නේ. ඔව් right එහෙනම් පෙරසෙන් කරමු. right okay excuse me ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා මේ මට මේ ලොකු ගැටලුවක් මතුවලා තියෙනවා සර් මේ මම දැන් කට්ටියව මගේ යටින් ජොයින් කරද්දී එයාලට මම ලින්ක් එක දැම්මහම එයාලා එක ගිහිල්ලා හරියට මේ ඩීටේල්ස් දෙන්නේ නැතුව රෙජිස්ටර් වුණාම එයාලට ලොග් වෙන්න බැහැනේ. ඒ ප්‍රශ්නෙට අපිට මුකුත් ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා කෙලින්ම ඩිරෙක්ට් අපිට කතා කරන්න අපි ආව අයිත් මැනුවලි මෙතනින් අප්ඩේට් කරලා දෙනවා ටක් ගාලා. ඒක ඔබට තොරතුරු ලැබිලා නැති එකයි ප්‍රශ්නේ. ගොඩක් වෙලාට වෙන්නේ ඕක දැන් ඔයා රෙජිස්ටර් කරද්දී ෆෝන් එකේ තියෙන එයාගේ අතේ. එතකොට
අර සිකියුරිටි කෝඩ් එක එතනින් එයාට කෝල් කරලා ගන්නකොට ඩිලේ වෙනවා අන්න වගේ වෙනවා. ඉතින් එහෙම වුණාම මම ටයිම් එකක් දීලා දෙනවා හවස හදිස්සි එකක් නම් කෝල් කරලා කියන්න. නැත්නම් හවස 7:00 පස්සේ මම ඔය ඔක්කොම ඇක්ටිව් කරලා දෙනවා. ඔතන ලීඩර්ස්ලාටත් අපි අප්‍රූවල්ස් දීලා දෙනවා සමහර අයට. ඉතින් අපි ලීඩර්ස්ලාටත් දැන් ඒ අප්‍රූවල්ස් දීගෙන යනවා ඒක ඇක්ටිව් කරන්න. එහෙම ආවොත් කතා ගන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මොන හරි තියෙනවා නම් දැම්ම දාන්න අපි ඒක මෙතන ටයිප් කරන ඊමේල්ස් ටික දැන් ඇක්ටිව් කරලා දෙන්න. මම මේ එකක් දැම්මා මගේ දෙවෙනි කණ්ඩායම එක්කෙනෙක්ගේ මම ඇප් එකට ගිහිල්ලා ඒක රෙජිස්ටර් කරන්න ගියාට පස්සේ එයා මට එයාගේ